පැහැදිලි කරලා වැඩේ අවසන් කරගමු. පොඩි දේවල් අද නම් බයොලොජි තියෙන පටක කොටසයි වර්ධන වක්‍රය පොඩ්ඩක් තියෙනවා. ඒක ඕගොල්ලන්ට දැන් රිවිෂන් එකේ ලබන සතියේ ඉරිදට කරලා දෙන්නම් කියලා මම පොරොන්දු වුණානේ. හරි ඒකේ එදාට කරලා දෙන්නම්. හරි ඒ කියන්නේ අවසාන පාඩම නේද? 15 වෙනි පාඩම එදාට කරලා දෙන්නම්. එතකොට ඕගොල්ලන්ට ඒකේ ප්‍රශ්නයක් නැති වෙයි. හරි විභාගයට අවශ්‍ය විදියට ඒක හරි ගස්සලා ඒ පාඩමට අවශ්‍ය කෙටි සටහන හරි ගස්සලා ඕගොල්ලන්ට ඒ ටික දෙන්නම්. කොහොමත් ඒකේ කෙටි සටහනකුත් තියෙනවා පුතේ. මට ඒ කෙටි සටහන මම ඕගොල්ලන්ට මට හිතෙනවා දැන් මේ වෙලාවේ හැමතෙම දෙන්න යවන්න බැරි නිසා හොඳම වැඩේ ඒක ඕගොල්ලන්ට ෆොටෝස් ටික හරි එහෙම නැත්නම් ඔව් මේක නම් මම PDF එක දැම්මත් හරි නේද ටක් ගාලා ඕගොල්ලන්ට ඒක print out එකක් දාගන්න පුළුවන්. හැබැයි ඉතින් කතා කරන්නනේ අරකට අමතරව ඔව් මේක මේ pages 8න් හදලා තියෙනවා ජෛව ගෝලීය පාඩමේ කෙටි සටහන. ඒකත් එක්කම අරක කතා කරන එක ලේසි. ඒකත් එක්කම එතකොට මේකේ මම දාලා තියෙන්නේ විභාගෙට අත්‍යවශ්‍ය කොටස් ටික ඔක්කොම ටික වෙන් කරලා හරි ගස්සලා තියෙන්නේ. ළමයිට පාඩම් කරන්න ලේසි වෙන්න. මොකද මේ පාඩමේ නැත්තම් පාඩම් කරන්න ඕනි මොනවාද නැත්තේ මොනවාද කියලා ඔයාලට හොයාගන්න බෑ. ඒ වගේ පාඩමක් මේක. ඒ නිසා තමයි එහෙම හරි ගස්සලා දුන්නේ. හරි. ඒක මම ඕගොල්ලන්ට PDF එක දාන්නම් අපේ group එකට. ඒ PDF එකෙන් ඒක හරි ගස්සලා දෙන්නයි ඉරිදා උදේට. හොඳේ? හරි. දැන් එහෙමනම් අපි මුලින්ම එමු පුතේ. අය තුන්වෙනි ප්‍රශ්නය ව්‍යුහගත රචනා තුන්වෙනි ප්‍රශ්නය. ව්‍යුහගත රචනා තුන්වෙනි ප්‍රශ්නය. පහත් දැක්කෙන ආවර්තවග්ගයේ පළමු මූලද්‍රව්‍ය විස්තරයන් මූලද්‍රව්‍ය කීපයක් හා ඒවායේ පරමාණු ක්‍රමාංක වේ. දී ඇත්තේ ඉංග්‍රීසි අක්ෂර ඒවායේ සම්මත සංකේත නොවේ කියලා කියනවා. හරි. එතකොට පරමාණුක ක්‍රමාංක තියෙනවා නම් සම්මත සංකේත ටික ටක් ගාලා පෙළගස්ස ගන්න. මේ ප්‍රශ්න කරනකොට රටාව ඒකයි. හොඳේ මේ ප්‍රශ්න කරද්දි රටාව ඒකයි. මොකද්ද? දැන් A B C D එතකොට පරමාණුක ක්‍රමාංකේ A වල 7යි B වල 6යි C වල 16යි D වල 2යි. හරි. එතකොට දැන් එහෙම පරමාණු ක්‍රමාංක දන්නවා නම් ඉතින් ඔයාට පුළුවන් මේ කවුද කියලා හරියටම බලා ගන්න. පරමාණු ක්‍රමාංකය 7 කියලා කියන්නේ කවුද මේ නයිට්‍රජන්. පරමාණු ප්‍රමාංකය 6 කියන්නේ කවුද පුතේ? කාබන්. පරමාණු ක්‍රමාංකය 16 කියන්නේ කවුද? පරමාණු ක්‍රමාංකය 16 වෙන්නේ සිලිකන්. නෑ, සල්ෆර්. පරමාණු ක්‍රමාංකය 2 වෙන්නේ හීලියම්. හරි. ඔන්න මූලද්‍රව්‍ය ටික. ඊට පස්සේ ඊයේ දැක්කන මූලද්‍රව්‍ය ආවර්තවග්ගයේ නියමිත ස්ථාන වලට සටහන් කරන්න. සටහන් කරනවාද? හරි. දැන් ඉතින් මං ආපහු ඕවා කරන්න ඕනේ නෑ. පොඩි උන් නෙමෙයිනේ ආවර්තවග්ගයේ පිළිවෙලින් කොටු ගැන සටහන් කරන්න. 7 වෙනි කොටුවට දාන්න නයිට්‍රජන් 1 2 කියලා ගන්න 3 4 5 6 7 වෙනි කොටුවට දාන්න නයිට්‍රජන් 6 වෙනි කොටුවට දාන්න කාබන් 16 වෙනි කොටුවට සල්ෆර් 2 වෙනි කොටුවට හීලියම් දාන්න. ඒ මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 5යි. ඒ මූලද්‍රව්‍ය හයිඩ්‍රජන් සමග සාධන සංයෝගයේ තිත්කතර සටහනක් දක්වන්න. මුලින්ම හයිඩ්‍රජන් සමග සාධන සංයෝගය ලියමු. නයිට්‍රජන් හයිඩ්‍රජන් එකනේ A කියලා දාගමු. නැත්තම් මේගොල්ලෝ ලකුණු දුන්නේ නැත්තම් එහෙම A කියලා කියලාදී සත්‍ය සංකේත වලින් කියලා නෑනේ. ඒතර මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිව්වා අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5යි. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5යි. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5යි නම් ඒ කියන්නේ ආ පස්වෙනි කාණ්ඩේ. එහෙමයි ඒව තර්ක කරන්නේ. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5යි. එහෙනම් එයා පස්වෙනි කාණ්ඩේ. පස්වෙනි කාණ්ඩේ නම් පුතේ සංයුජතාවය 3යි. පස්වෙනි කාණ්ඩ නම් සංයුජතාවය 3යි. හයිඩ්‍රජන් වල සංයුජතාවය 1යි. හරි නේද? සංයුක්තා දෙක මාරු කරා 1 මෙතෙට ආවා 3 මෙතෙට ආවා NH3 කියලා එනවා මෙයාගේ සූත්‍රය. හරි මෙයාගේ අහන්නේ මොකද්ද? මෙයාගේ අහන්නේ පුතේ තිත්කතිර සටහන. ඉතින් හරිම සරලයිනේ. NH3 වල තිත්කතිර සටහන අහනකොට එක් එක් මූලද්‍රව්‍ය පරමාණුවේ පරමාණු ක්‍රමාංකයට අදාළව ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සටහන් කරන්න. හරි ඊට පස්සේ මධ්‍ය පරමාණු වට අනෙකුත් ඉලෙක්ට්‍රෝන පීඩන ආකාරය සටහන් කරන්න. හරි ඊට පස්සේ අවට පරමාණු ස්ථායී වීමට අවශ්‍ය කරන ඉලෙක්ට්‍රෝන ගාන අණුව බන්ධන ගාන තීරණය කරන්න. මෙයාගේ අවසාන ශක්තිමත් ඉලෙක්ට්‍රෝන 1යි. එහෙනම් ස්ථායී වෙන්න තව එකක් ඕනි. එහෙනම් මෙයාගේ හවුල තියා 1 බන්ධනයයි. මෙයාගේ හවුල තියා 1 බන්ධනයයි. මෙයාගේ හවුල තියා 1 බන්ධනයයි.
ඊළඟට ඉතිරි එක සැරි ඉලෙක්ට්‍රෝන සටහන් කරන්න. හයිඩ්‍රජන්ගේ එක සැරි ඉලෙක්ට්‍රෝන නෑ. නයිට්‍රජන්ගේ අවසාන ශක්තියට පහක් තිබුණා. පහෙන් 3ක් මෙතන වැය වෙලා තියෙනවා. තව කීයක් හිටෙද්ද පුතේ? 2ක් විතර. ඔය තියෙන 30 කතර සටහන්. පුතේ මම ඒ වේගෙන් ගියොත් එහෙම වේගෙ වැඩිද නෑ නේද? මොකද පුටා වෙලාවට නිකමට හිතිලා පස්සට මේක ඌවනේ බා පොඩ්ඩක් ඉන්නවා වෙලා නේද හරි පොඩ්ඩක් ඉන්න එහෙනම් පේපර් එක වයන් 2018 ඌ 2018 නෙවෙයිනේ නේ 2019 ඌවනේ හරි හරි රශ්මි මේගොල්ලන්ට මයික් එක ඔන් කරන්න දෙන්න අහුලක් නැහැ නැත්නම් මට තමයි පරිප්පු කන්නේ ෂෝක් ගන්න පටන් ගත්ත හරි කලින් කරේ තුව තමයි හරි දැන් මයික් එක ඔෆ් කරන් ඉන්න අවශ්‍ය වුණොත් විතරක් කතා කරන්න හොඳේ හරි කලින් කරේ තුව තමයි පුතේ 2018 ඌව පේපරේ හරි දැන් 2019 නේ ඌව පේපරේ අපි මම ඔයාට දුන්නේ ඒකයි පොඩි අවුලක් උනේ හරි අපි කතා කරන් යන් ඉතින් කොයික වුණත් එකයි ඉතින් අතට පේපරේ හම්බුනොත් මම කතා කරන්න මට පොඩ්ඩක් ඔය පුරුද්දක් තියෙන අවුදේ කලින් බල්ලෙන්නේ නැති එකයි කේස් එක වෙලා තියෙන්නේ හරි බලන්න වෙලාවක් නැහැ අපි ඔහොම කතා කරන් යන් ඉතින් ප්‍රශ්න ටික මාත් දැන් කරන්නේ හොඳේ හරි මිනිසා විසින් මේක මොකද කරන්නේ මුලින් ඉඳලම කරගෙන යනවද නැත්නම් සර් මුලින් ඉඳන් කරන් යන්න මුලින් ඉඳලා කරමු සර් මුලින් ඉඳන් ඔව් සර් මුලින් ඉඳන් කරමු සර් ප්ලීස් මිනිසා විසින් පරිසරයේ සිදුවන බලපෑම් නිසා ස්වභාවික පරිසරයේ සිදුවී ඇති වෙනස්කම් නිරූපණය කරමින් ශිෂ්‍යයෙකු විසින් අඳින ලද චිත්‍රයක දල රූප සටහනක් පහදින් දැක්වේ කියලා කියනවා. හරි. මෙහි වායු දූෂණය නිසා ඇතිවන අහිතකර ප්‍රතිඵල දෙකක් ලියන්න. හරි මේකේ වායු දූෂණය සිදු වුණාම පුතේ වෙන්න පුළුවන් අහිතකර ප්‍රතිඵල දෙකක්. එකක් මොකද? වර්ෂාපතන රටාවේ වෙනසක් වෙන්න පුළුවන්. ගෝලීය උෂ්ණත්වය ඉහළ යන්න පුළුවන්. හරි ඊළඟට තව මොනවද වෙන්න පුළුවන් දේවල්?
වර්ෂාපතන රටාව වෙනස් වෙන්න පුළුවන් ඒ කිව්වා නේද? අයිස් කඳු දියවීම. සර් මේකේ තියෙනවනේ මෙතන ලියන්නේ. නෑ තහන්නේ. පක්ෂි පර්යටනය වෙනස් වීම. පක්ෂි පර්යටනය වෙනස් වීම. අයිස් කඳු දියවීමත් වෙනවා. ඇයි උණුසුම ඉහළ ගියාම? හරි. ඊළඟට තව කියන්න පුතේ මොනවද? ලැබුගිනි පාරයටනේ කියන්නේ ප්‍රධාන උත්තර දෙකක් තියෙනවා. මෙන්න මේ උත්තර දෙක ගන්න. මේ උත්තර දෙක ගන්න වායු දූෂණය නිසා තියෙන අහිතකර ප්‍රතිඵල දෙක. එකක් වර්ෂාපතනය වෙනස් වීම. අනිත් එක පක්ෂි පර්යටනය වෙනස් වීම. ওই දෙක තියාගන්න. ඒ දෙක හරි. ලකුණු දෙකයි. මෙහි අම්ල වැසි ඇතිවීම නිසා හේතු මෙම කර්මාන්තශාලා මගින් පිට වේ. හරි. එවැනි වායු දෙකක් නම් කරන්න. මේකේ පිට වෙන වායු මොනවාද? සල්ෆර් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්. හරි. ඊළඟට නයිට්‍රජන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ් ඒ වගේ ඒවා. ඔබ මෙම චිත්‍රය නිර්මාණය කළේ නම් මෙහි දක්වා නොමැති පාරිසරික ගැටලු දෙකක් ලියන්න. දැන් මේ චිත්‍රය නිර්මාණය කරලා තියෙනවා. එහෙනම් පාරිසරික මේකේ දක්වලා නැති පාරිසරික ගැටලු දෙකක් අහනවා. ලැබුගිනි තියෙනවා. අයිස් කඳු දියවීම තියෙනවා. ශාකවල ජීවන චක්‍ර වෙනස් වීම තියෙනවා. මුහුදු ජල මට්ටම ඉහළ යාම තියෙනවා. හරි. දැන් තව මොනවාද පුතේ මේකේ දක්වලා නොමැති දේවල්? මේ ලැබුගිනි නිසා නායෑම් සිද්ධ වෙන්න පුළුවන්. පාංශුකාදනය නේද? පාංශුකාදනය වෙන්න පුළුවන්. පාංශුකාදනය වෙන්න පුළුවන්. තව මොනවාද වෙන්න පුළුවන්? නායෑම් නැත්තම් පාංශුකාදනය සිදු වෙන්න පුළුවන්. ඊළඟට තව දූපත් වනාන්තර එළවීම පුළුවන් සර්. මොනවාද? මුහුදු ජීවීන් මිය යාම. ජල ජීවීන්ට හානි සිද්ධ වෙන්න පුළුවන්. කාන්තාරකරණය යාම් වෙන්න පුළුවන්. තව මුහුදු මට්ටමේ ජලය ඉහළ යන හින්දා ජල ගැලීමක් ඇති වෙන්න පුළුවන්. ඔව් ජල ගැලීම් ඇති වෙන්නත් පුළුවන් මුහුදු මට්ටම ඉහළ යෑම නිසා. හොඳයි. හරි. ඊළඟට මෙහි කාන්තාරකරණය පරිසරයේ සැලසෙන සේවාවක් මොකද පුතේ? පාංශුකාදනය අවම වීම. පාංශුකාදනය අවම වීම එකක්. පාංශුකාදනය අවම වීම. ඊළඟට කොරල්පර විනාශ වීම ප්‍රබලවම හේතු වන සිදුවීම් දෙකක්. කොරල්පර විනාශ වීමට ප්‍රබලවම හේතු වන දෙකක්. මොකද්ද? තෙල් නැව් වලින් නිකුත් වන මොනවද ලිව්වේ? මේක නැත්තම් මෙහෙම ගත්ත හැකි පුතේ. මේ මෙහෙම ගන්න ඩොලර් යන්ත්‍රමගින් දීවර කටයුතු මේ ආන්නකෝ. ඒකට කලින් ප්‍රශ්නයක් තියෙනවා තව එකක්. මොකක්ද දන්නවද? මේකට අපිට ගන්න පුළුවන් පුතේ උෂ්ණත්වයේ ඉහළ යාම කියන එක ගන්න පුළුවන්. උෂ්ණත්වයේ ඉහළ යාම. ඊළඟට ජලයේ ආම්ලිකතාවයේ ඉහළ යාම ගන්න පුළුවන්. ජලයේ ආම්ලිකතාවයේ ඉහළ යාම, උෂ්ණත්වයේ ඉහළ යාම, ට්‍රෝලර් යාත්‍රා වලින් නිකුත් වන දූෂක නිසා කියලා ගන්නත් පුළුවන්. ට්‍රෝලර් යාත්‍රා වලින් නිකුත් වන දූෂක නිසා. ඒවට ලකුණු දෙනවා. හරි අපි තේන දේ ලියන්නයි තියෙන්නේ. සර් අම්ල වැසි ඇතිවීම. ඔව් අම්ල වැසි ඇතිවීම නිසා තමයි පුතේ ආම්ලිකතාවය ඉහළ යාම කිව්වේ. ජලයේ ආම්ලිකතාවය ඉහළ යාම. අම්ල වැසි ඇතිවීමට දෙන්න පුළුවන්. ලකුණු දෙන්න පුළුවන්. මෙම ජලජ පරිසර පද්ධතියේ කිසියම් ස්ථානයක කිසියම් කාල පරාසයක ඇල්ගී හා මත්ස්‍ය ගහනයේ වර්ධනය පහත දල ප්‍රස්ථාරයෙන් දැක්කේ. ඇල්ගී ගහනය එන්න වැඩි වෙලා තිනවා. ඒ සුපෝෂණය කතන්දරෙත් එක්ක එන්නේ. හොඳේ. එතකොට මේ ප්‍රස්ථාරය අධ්‍යයනය කිරීමෙන් මෙම ජලජ පරිසරය තුළ සිදුවී ඇතයි ඔබට සිතන පාරිසරික ගැටලුව මොකද්ද? සුපෝෂණය. ඊට එකේ සඳහන් ගැටලුවට බලපාන අයන වර්ග දෙකක් නයිට්‍රේට් අයන, ෆොස්ෆේට් අයන. අර ශාක පෝෂක ද්‍රව්‍ය එකතු වුණාම ඔය දැන් අපි ගත්තොත් එහෙම පුතේ ඔය වගා බිම් වලට එහෙම අපි මොකද කරන්නේ? වගා බිම් වලට එහෙම පොහොර දානවනේ. කෘෂි රසායනික ද්‍රව්‍ය එකතු කරනවානේ. එතකොට මොකද වෙන්නේ? ඒවා ජලාශ වලට එකතු වුණාට පස්සේ ජලාශ වල ඉතින් ශාක නැහැ. ඇල්ගී තමයි වර්ධනය වෙන්න පටන් ගන්න. එතකොට ඒ නිසා අපි කියනවා සුපෝෂණය සිද්ධ වෙනවයි කියලා. ඊළඟට පාඩමක් කරේ නෑ නේද? හරි සම්පූර්ණයෙන්ම කොළ පාට හරි ජලය කොළ පාට වෙලා ඊට පස්සේ ඒවා ඉන්න සතුන් මිය ගිහිල්ලා ඊළඟට ඒවා දූෂණය වෙන්න පටන් ගන්නවා. ස්වභාවික මත්ස්‍ය ගහනයක සර් දෙවෙනි එකට මොකක්ද සර් උත්තරේ? මේකට උත්තරේ වෙන්නේ නයිට්‍රේට්, ෆොස්ෆේට් වගේ අයන වර්ග. මේ ශාක පෝෂක නයිට්‍රේට්, ෆොස්ෆේට්. ෆොස්ෆේට් පොහොර එහෙම ශාක වලට දානවා. හරි ෆොස්ෆේට්, නයිට්‍රේට්. සර් එක එකට මොකක්ද දෙන්නේ? එකට එන්නේ පුතේ සුපෝෂණය.
අපි පාඩම කරමු. ඔක අධිපෝෂණය කියලා කියනවා. ඒ උනත් මේක තමයි ලස්සන. හරි. ඊළඟට ස්වභාවික මත්ස්‍ය ගහණයක වර්ධන වක්‍රයට වඩා මෙම පරිසරයේ මත්ස්‍ය ගහණයේ වර්ධන වක්‍රය වෙනස්කඩයක් ගැනීමට හේතුව කුමක්ද? මොකද පුතේ පරිසර දූෂණය නිසා මොකද වෙලා තියෙන්නේ? හරි. දැන් මෙතනදී මේකේ වෙලා තියෙන්නේ මොකද්ද බලන්න. මේකේ වෙලා තියෙන්නේ මත්ස්‍ය ගහණය වැඩි වෙලා තියෙනවා. හරි වැඩි වෙලා ඉවර වෙලා ඊට පස්සේ ක්‍රමයෙන් අඩු වෙලා තියෙනවා කාලයත් එක්ක මත්ස්‍යගේ. ඕකට අපි දැන්ට ලියා ගන්න මම පාඩමත් එක්ක පැහැදිලි කරන්න. BOD අගය ඉහළ යාම. දැන්ට ලියා ගන්න පුතේ ඉරිදට පැහැදිලි කරන්න. BOD අගය ඉහළ යාම. BOD අගය ඉහළ යාම. හරි. ඉහත චිත්‍රයේ සඳහන් වන පාරිසරික බලපෑම අවම කර ගැනීමට ඔබ ඉදිරිපත් කරන යෝජනා දෙකක්. හිතලා කියන්න බලන්න මොකද කරන්න පුළුවන්? අලුතින් වන වගා සිදු කිරීම. හරි. තව මොනවාද? දූෂක වායු දූෂක පෙරහනක් හරහා නැත්නම් කර්මාන්ත ශාලා වලින් පිටවන වාතයේ පෙරහනක් හරහා වාතයේ වායු ගෝලයට මුදා හැරීම. කර්මාන්ත ශාලා වලින් පිටවන වාතය වායුන් පෙරහනක් කරා දූෂිත වායුන් පෙරහනක් කරා වායු ගෝලයට මුදා හැරීම. හරි අලුතින් වන වගා කිරීම. හොඳම උත්තර දෙක ඕක තමයි. හරි. ඊට පස්සේ ප්‍රස්ථාරයේ මේ පාරිසරික බලපෑම නෙමෙයිද? මොකද පුතේ? ප්‍රස්ථාරයේ පාරිසරික බලපෑම නෙවෙයිද? මට තේරුන්නේ නැහැ පුතේ. ප්‍රස්ථාරයේ අහලා තියෙන ප්‍රස්ථාරයේ අහලා තියෙන පාරිසරික බලපෑම නෙවෙයිද මේ විසඳුම් නෑ නෑ යෝජනා දෙකද? ඔව්. නෑ චිත්‍රය කියන්නේ තියෙන්නේ. ඊට චිත්‍රයේ සඳහන් වන පාරිසරික බලපෑම් අවම කර ගැනීමට ඔබ විසින් ඉතින් ඔය ප්‍රස්ථාරයට අදාළව කිව්වත් හරි. C එකේ 4 වෙනි කොටසනේ. හරි පුතේ පළවෙනි එකේ ඉඳලා පටන් අරගෙන එකම කොටස යන්නේ. ඒ ව්‍යුගත රචනා එහෙම තමයි. කොටසින් කොටස බෙදලා අහලා තිබුණාට මේ මුල රූපේ ගැන තමයි සම්පූර්ණයෙන්ම ව්‍යුගත රචනාවල ප්‍රශ්නේ අහන්නේ. පළවෙනි ව්‍යුගත රචනාව එහෙම තමයි එන්නේ. මේක අර ප්‍රස්ථාරේ දාලා තිබුණාට ඒක ගැටලුවක් නෑ උඩ එකට අදාළව උත්තර ලියන්න. මොකද මේ ප්‍රස්ථාරය ඇඳලා තියෙන්නේ උඩ රූපයට අදාළව තමයි. මෙම ජල පරිසර පද්ධතියේ කිනම් ස්ථානයක කිසියම් කාලපරාසයක ඇල්ගී හා මත්ස්‍ය ගහණයේ වර්ධනය දීලා තියෙන්නේ. එතකොට ඒක ගත්තාම මෙතන මේ කිසියම් පොඩි ස්ථානයක් සැලකුවාම ඒ ස්ථානය ඔක අපි කියන්නේ මත්ස්‍ය ඝනත්වය කියලා කියන්නේ. අන්න ඒක ඔය තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතමු වර්ග මීටරයයි මීටරයයි මීටරයයි. ඒ කියන්නේ ඝන මීටරයක ප්‍රමාණයක් ගන්නවා. ඝන මීටරයක ප්‍රමාණයක් අරගෙන ගණනය කරනවා. හරි මේකේ කොහොමද මත්ස්‍යයින්ගේ වර්ධනය සිද්ධ වෙන්නේ? කාලයත් එක්ක මේ කොටස තුල කොහොමද ඇල්ගී වර්ධනය සිද්ධ වෙන්නේ කියලා. ඒතකොට මේ සුපෝෂණය කියන කතන්දරේ නිසා මොකද වෙලා තියෙන්නේ? මේක තුල ඇල්ගී වර්ධනය කියන එක වේගයෙන් ශීඝ්‍රයෙන් සිද්ධ වෙලා තියෙනවා. ඒතර ඇල්ගී වර්ධනය ශීඝ්‍රයෙන් වෙනකොට මත්ස්‍යයින් කලින් වර්ධනය වුණා. නමුත් දැන් මොකද උනේ? උන් එන්න දැන් මේ ඇල්ගී එන්න වැඩි වෙන්න මත්ස්‍යයින් නියාම සිද්ධ වෙනවනේ. හරි. එතකොට මොකද වෙන්නේ? අන්න මත්ස්‍යයින්ගේ දහනය අඩු වෙනවා. ඇයි ඒ? ඇයි පුතේ? දැන් ඇල්ගී වැඩි වෙනවා කියන්නේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය වැඩි. එතකොට ජලයත් එක්ක එකතු වෙන ඔක්සිජන් ප්‍රමාණය වැඩි. BOD ගේ අපි කතා කරමු මේවා. හොඳේ. මේ පාඩම තාම මම කරේ නෑනේ. ඒකයි සමහර අයට ප්‍රශ්න තියෙන්නේ. හරි මේකේ ශාක වැඩි වෙන්න ඔක්සිජන් ප්‍රතිශතය ඉහළ යනවා. එතකොට ඒක නිසා මත්ස්‍ය ගහණය සීමා වෙනවා. හරි. සත්වයින්ගේ කශේරුගාව පැවතීම හා නොපැවතීම අනුව පෘෂ්ඨවංශී අපෘෂ්ඨවංශී ලෙස කාණ්ඩ දෙකයි. පෘෂ්ඨවංශීන් ඔවුන්ගේ ලක්ෂණ පදනම් කරගෙන පහත කාණ්ඩ වලට බෙදා දක්වයි. පහත වගුවේ දැක්කෙන ලක්ෂණ වලට අදාළ පෘෂ්ඨවංශී කාණ්ඩයේ දෙවන තීරුවේ සඳහන් කරන්න කියලා කියනවා. සමෙහි ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි දැරීම. කවුද මේ මැමේලියාවන් නේද? මැමේලියාවන්. දේහයේ අංශ රේඛා පද්ධතියක් පැවතීම කවුද පුතේ මේ පිස්කේස්. අචලතාපි මුඛයේ දත් නොපිහිටයි. අචලතාපි හරි පරිසරයේ උෂ්ණත්වයත් එක්ක ශරීරාභ්‍යන්තරයේ උෂ්ණත්වය වෙනස් වෙනවා. හරි මුඛයේ දත් නොපිහිටයි. කවුද මේ? ආවේස් පක්ෂීන් ගැන කියන්නේ. කොරපොතු රහිත ග්‍රන්ථිමය සමක් තියෙනවා. කවුද මේ? මේ ඇහිල්ලා උභයජීවී. ඒ කියන්නේ ඇම්ෆිබියා. ග්‍රන්ථි රහිත වියලි සමක් තියෙනවා. ග්‍රන්ථි රහිත වියලි සමක් තියෙනවා. කවුද මේ? රෙප්ටීලියා. උරගයින් ගැන කියන්නේ. බලන්න මේ ටික හරිද කියලා. පළවෙනි එක මැමේලියා, ෆිස්කේස්,
අචලතාවී මුඛයේ දත්ව පීඩන්නේ ආවේස් ඒගොල්ලන්ට හොටන්නේ තියෙන්නේ කොරපොතු සහිත ග්‍රන්ථිමය සමක් තියෙනවා රහිත හොඳේ කොරපොතු රහිත ග්‍රන්ථිමය සමක් තියෙන්නේ කවුද ඇම්ෆිබියා උභයජීවීන් ග්‍රන්ථි රහිත වියලි සමක් තියෙනවා කවුද රෙප්ටීලියා ඉහත සඳහන් කළ කාණ්ඩ අතරින් A හා C කාණ්ඩ අතර දක්නට ලැබෙන පොදු ලක්ෂණ දෙකක් සඳහන් කරයි A මැමේලියා C අචලද කවුද මේ පක්ෂීනුයි මැමේලියාවන් අතර පොදු ලක්ෂණ දෙක හෘදය කුටීර හතරක් තියෙනවා මැමේලියාවන් හා පක්ෂීන් ගත්තාම ශීරපායින් හා පක්ෂීන් නෙමෙයි ශීරපායින් හා පක්ෂීන් මැමේලියාවන් හා ආවේස් හරි මේගොල්ලන්ගේ පොදු ලක්ෂණ මම කියන්නම් කීපයක් ලියා ගන්න පළවෙනි එක මේ දෙගොල්ලන්ගේම හෘදය කුටීර හතරයි මේගොල්ලෝ පුතේ පරිණාමයත් එක්ක මුලින්ම එන්නේ මත්ස්‍යයින්ගේ හෘදය කුටීර දෙකයි හරි මුලින්ම හෘදය පරිණාමය වෙනවා ඊළඟට උභයජීවීන් වෙනවා උභයජීවීන්ගේ හෘදය කුටීර 3යි කර්ණිකා 2යි එක කෝෂිකාවයි ඊළඟට රෙප්ටීලියා උරගයින් වෙනවා උරගයින්ගේ අර්ධව බෙදලා තියෙනවා කෝෂිකාව කුටීර 4යි කෝෂිකා අර්ධව බෙදලා තියෙනවා ඊළඟට එන ආවේස් සහ මැමේලියා කියන අයගේ හෘදය කුටීර 4යි දෙගොල්ලන්ගේම හෘදය කුටීර 4යි සඳහන් කරගන්න අවශ්‍ය දේවල් හරි එතකොට අහනවා ඊළඟට ඒක හරි තව කිව්ව හැකි අචලතාවී දෙගොල්ලොම අචලතාවී පරිසරයේ උෂ්ණත්වය වෙනස් වුණාට ඇඟ ඇතුළේ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ දෙගොල්ලොම අචලතාවී හරි ඊළඟට අපිට දීලා දෙන මේ ගොඩක් ජනප්‍රිය ප්‍රශ්නයක් පුතේ මේ බහිස්රාවී පද්ධතිය කියන එක හරි නේද මොකද මේ බහිස්රාවී පද්ධතිය පුතේ අපිට නිරන්තරයෙන්ම අහනවා මේකේ හෙන්ලේ පුඩුව කොටස ගැන හරි ඊළඟට මේකේ තියෙන මුත්‍රා පෙරීමේ ක්‍රියාවලිය ගැන ශ්‍රාවය අතිපරිශ්‍රාවණය හරි ශ්‍රාවය සහ වරණීය අවශෝෂණය පිළිබඳව ඒ දේවල් ටික පොඩ්ඩක් දැනගෙන තියාගන්න ඕනේ හොඳේ මේ කුමන පද්ධතියට ඇත්තේද බහිස්රාවී පද්ධතිය නැත්නම් මේකට කියන්න පුළුවන් මුත්‍ර වාහිනී පද්ධතියට හරි ඊළඟට අපෙන් අහනවා මෙම ඒකකය නම් කරන්න මොකද්ද මේ තියෙන්නේ පුතේ මොකද්ද මේ තියෙන්නේ උක්කාණුව මෙහි x ව්‍යුහයේ කෘත්‍ය කුමක්ද x මගින් කරන්නේ මොකද්ද මේ රෝමන් ප්‍රාවරය මේකෙන් කරන්නේ මොකද්ද පුතේ රුධිරයේ පෙරීමට ලක් කිරීම මෙහි p හා q ධමනි අතර පවතින ව්‍යුහමය වෙනස්කම අහනවා p හා q p කියන්නේ මොකද්ද අභිවාහී ධමනිය q කියන්නේ මොකද්ද අපවාහී ධමනිය මොකද්ද p ධමනියට වඩා q ධමනිය තුනී වීම හරි p තුනී නෙමෙයිකට කියන්නේ මොකද්ද ඒකට කියන්නේ හරස්කඩ වර්ගඵලය අඩු වීම p ධමනියට වඩා q ධමනියේ හරස්කඩ වර්ග ඕක වෙන්නේ මෙහෙමනේ පුතේ ඕක වෙන්නේ ඔන්න මම පැහැදිලි කරනකොට අහගන්න මේක වෙන්නේ මෙන්න මෙහෙම දෙයක් දැන් රුධිරය ටික එනවනේ මෙහෙම අභිවාහී ධමනිය ඔස්සේ එනවා මේන රුධිරය ටික දැන් මෙතනින් ආවා මෙතන මේ ටික මෙහෙම රුධිර නාලය මේක ගොඩක් වෙලාවට වෙන්නේ පුතේ මෙහෙම කේශනාලිකා වලට ඔහොම බෙදෙන එක ඔහොම හරිද ඊට පස්සේ මේක නැවත එකතු වෙලා හැදෙනවනේ අපවාහී ධමනිය මෙහෙන් මෙතනින් සම්බන්ධ වෙනවා හෙන්ලේ පුඩුව ඔහොම මේක ගිහිල්ලා තමයි මේකෙන් තමයි අපවාහී ධමනිය එන්නේ එතකොට මේක තුනි මේ හීනි වෙන එක නිසා මොකද වෙන්නේ මේ ධමනිය හීනි නිසා මෙතනින් එන මුළු රුධිරය ටිකට අනිත් ධමනිය හරහා යන්න බෑ එන මුළු රුධිරය ටිකට මේක හරහා යන්න බෑ දැන් මෙතනින් ආවා මේක උපතරන පොඩ්ඩක් හරි මෙතනින් ආපු රුධිරය ටික ඔක්කොම ටික මොකද වෙන්නේ මේ විදිහට තියන පුතේ කුච්චිකා පෙරණය හරිද මේක හරහා යනකොට මෙතන තියෙන මේ එළියට යන්න තියෙන ධමනිය පොඩි එළියට යන්න තියෙන ධමනිය පොඩි නිසා මොකද වෙන්නේ මෙතන පීඩනය වැඩි වුණාම මොකද වෙන්නේ මෙහෙන් ලොකු ප්‍රෙෂර් එකක් යදනවා මෙහෙන් යන්න අමාරුයි එතකොට මෙතන තියෙන මේ කේශනාලිකා තුනී නිසා මොකද වෙන්නේ එතනින් රුධිරය පෙරලා ওই විදිහට පහළට යනවා හරි එතකොට එහෙමනම් අපි කියන්න ඕනි p ධමනියේ විස්කම්භයට වඩා q ධමනියේ විස්කම්භය අඩුයි කියන එක කියන්නේ එහෙම නැත්නම් p
P දමනීයේ හරස්කඩ වර්ගඵලයට වඩා Q දමනීයේ හරස්කඩ වර්ගඵලය අඩුයි කියන එක කියන ඔය දෙකටම ලකුණු දෙන්න පුළුවන්. P දමනීයේ විස්කම්භයට වඩා Q දමනීයේ විස්කම්භය අඩුයි කියලා කියන්න. එහෙම නැත්නම් P දමනීයේ හරස්කඩ වර්ගඵලයට වඩා Q දමනීයේ හරස්කඩ වර්ගඵලය අඩුයි කියලා කියන්නේ ඒකට ලකුණු දෙන්න පුළුවන්. සර් පද්‍ය පාඩම කරනවද ආයි? ඔව්. ඒ රිවිෂන් එක දැන් ලබන සතියේ ඉදිරියට පද්ධති එකයි අවසාන පාඩමයි 15 වෙනි පාඩම. සර් පද්ධති පාඩමේ ෂෝට් නෝට් නැද්ද? පද්ධති පාඩමේ ෂෝට් නෝට් එකක් ඒකත් එක්කම දෙන්නම් පුතේ. හරි. සර් රිවිෂන් ක්ලාස් එක කවස් එක පටන් ගන්න. මොකද පුතේ? රිවිෂන් ක්ලාස් එක සර්. රිවිෂන් ක්ලාස් එක මෙච්චර දවසක් කලේ මොකද? පේපර් ක්ලාස් එකද? හරි. මේ තව කාරණයක් පොඩ්ඩක් ඒක කතා ගන්න. අන්න මං වීඩියෝස් ටික මට පුතේ වෙලාවක් නැහැ බං. උඹලා එවන ඒවා සැරෙන් සැරේ වෙන වෙන මේ වන්න මේ වීඩියෝස් ටික වෙන වෙන මේ වන්න වෙලාවක් නැහැ. හොඳේ. වෙන වෙන මේ වන්න වෙලාවක් නැහැ කියලා සමහර දරුවෝ මේ 4-5 වීඩියෝ එකපාර ඉල්ලනවා. ඉතින් ලින්ක් හොයා එවන්න ගියාම මල කරදරේ. ඉතින් මං කරපු වැඩේ යන්න group මේ my guide එකේ ඔයගොල්ලෝ දකින්න ඇති මේ වෙනකොට session 17ක් කරලා තියෙනවා. ඒ 17ම මං add කරලා දැම්මා. දැන් ඔයාට පුළුවන් මෙහෙම. ඔයාට බලන්න ඕන ටික තියෙන. ඔයා මුලින් ගිහින් බලන්න දවස මොකද්ද ඔයාට මගහැරිච්ච දවස් ටික බලා ගන්න. ඔයාට මගහැරිච්ච දවස් ටික බලලා ඒ දවස් ඒක session 1ද 2ද 3ද 4ද කියලා බලන්න. ඒකේ මං දාලා තියෙනවා දිනෙත් එක්කම දාලා තියෙනවා මෙන්න මේ දවස episode 1 2 3 කියලා එහෙම තියෙනවා. එතකොට ඔයගොල්ලෝ ලියා ගන්න ඔයාට බලන්න ඕනි කරන episode ටික මොනවද කියලා. ලියාගෙන ඉවර වෙලා ඊට පස්සේ මම නම්බර් එකක් දාලා තියෙන දැක්කනේ ඒ නම්බර් එකට කෝල් එකක් දීලා කියන්නේ මෙන්න මේ දේවල් මෙන්න මේ ටික බලන්න ඕනි කියලා කියන්නේ. එතකොට ඔයාව ඒ ටිකට ඇඩ් කරන්න. ඔයාව ඒ ටිකට ඇඩ් කරන් ඔයාට ඒ ටිකකින් බලන්න පුළුවන්. හරි නේද? අර හොයා එවන්න ගියාම එකක් ඩේට් ටික හොයන්න ඕනි. හරි දින ටික බලන්න ඕනි. YouTube වීඩියෝ ගන්න දෙනකොට දින ටික හොයන්න ඕනි. ඊළඟට වීඩියෝස් වෙන වෙනම හොයන්න ඕනි. කරදරයි. හරි ඉන්ඩිවිජුවලි එක්කෙනාට යවන්න මට පොඩ්ඩක් මේ දවස් ටිකේ කරදරයි. ඒ නිසා තමයි මම එහෙම දැම්මේ. ඕගොල්ලන්ට දැන් ප්‍රශ්නකුත් නැහැනේ. පළවෙනි එකේ ඉඳලා 14 වෙනකම්ම දාලා තිනවා. බලපු නැති ඔක්කොම ටික බලන්න අමාරු එකක් තියෙනවා නම් ඒක නැවත බලන්න. හරි. එතකොට මෙතන කියනවා P රුධිරයේ ඇති P හි රුධිරයේ ඇති R හි රුධිරයේ නොමැති සංඝටක දෙකක් මොනවාද? ප්ලාස්මා ප්‍රෝටීන දේහාණු ප්ලාස්මා ප්‍රෝටීන දේහාණු ප්ලාස්මා ප්‍රෝටීන දේහාණු මොකද පෙන්වන්නේ නැහැ කියන්නේ මයික් එක ඔන් කරලා කියන්නේ. එතන අර දාලා තියෙන එපිසෝඩ් වල සර් බලන්න කියලා තියෙන ටිකේ එපිසෝඩ් පෙන්වන්නේ අපේ මේ account එකේ log out වෙලා ආයෙත් පෙන්වන්නේ මේ එපිසෝඩ් ටික. නෑ සර් එපිසෝඩ් ටික පෙන්නනවා. ඒවා ටික පෙන්නනවා එහෙම. කියනවා කියලා පෙන්නනවනේ. ඔව්. පෙන්නනවාද? කියනවා ඒක පුතේ log out ඒ සර් උඩම තියෙන කිසතේ නෑ සර්. මගේ පන්ති කියන එකෙන් යන්න එපා. log out වෙන්න. log out වෙලා ඉවර වෙලා මගේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා ඒකෙන් බලන්න පල්ලෙහාට පෙන්නනවා. පෙන්නුවට බලන්න බෑ හැබැයි. පෙන්නුවට බලන්න බෑ. ඔව්. අර කෝල් එකක් දීලා ඇක්ටිව් කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා රික්වෙස්ට් කරා කියලා බලන්න බෑ. කෝල් එකක් දීලා ඔයාට ඒක අප්‍රූව් කරගන්න ඕනි බලන්න. හරි. ඒ නම්බර් එක එතකොට group එකේ දාලා දැක්කනේ යම් රෝගියෙකුගේ මුත්‍රා පරීක්ෂණයකදී ලබා දුන් වාර්තාවක් කියලා කියනවා. එතකොට මුගේ බලන්න පුතේ මෙයාගේ ගත්තාම මෙම රෝගියා කුමන රෝගයකින් පෙළෙන්නේදයි ඔබ අපේක්ෂා කරන්නේද? කලර් එක තියෙනවා yellow. හරි. එතකොට මෙයාගේ gravity ග්ලූකෝස් සාන්ද්‍රණය ඝන සෙන්ටිමීටර් මිලිග්‍රෑම් 5.62. හරි. එහෙමනම් පුතේ මෙයාගේ මොකද්ද? දියවැඩියා රෝගයෙන් පෙළෙන්නේ. ඊයත රෝගය ඇති බව හඳුනා ගන්නට යොදා ගන්නා සාධකය මොකක්ද කියලා අහනවා. මුත්‍රාවල අඩංගු සීනි ප්‍රමාණය. මුත්‍රාවල අඩංගු සීනි ප්‍රමාණය. එතකොට ඉහත දෙකේ හඳුනා ගැනීම සිදු කළ හැකි විද්‍යාගාර පරීක්ෂණය මොකද්ද? ලෙව කාලා බලනවද? මොකද කරන්නේ? අයිඩී පරීක්ෂණ. මුත්‍රාවල සීනි තියෙනවද කියලා බලාගන්නේ කොහොමද පුතේ? වීදුරුවකට දාලා ලේ චෙක් කරලා නේද අම්මා? පේ දෙවෙනි එක අර මොකක්ද? වෙන්ඩි පරීක්ෂා. ලේ චෙක් කරලා බලන්න. සර් දෙවෙනි එකට මොකක්ද උත්තරේ?
දෙවෙනි එක පුතේ ඉහත රෝගයේ ඇති බව හඳුනා ගැනීමට යොදාගත් සර් යුරින් සාධකයනේ. පරීක්ෂා කරන්න ඔව් යූරින් පරීක්ෂා කියන්නේ බෙනඩික් පරීක්ෂාව. බෙනඩික් පරීක්ෂා. හරි යූරින් පරීක්ෂාව කියන්නේ මුත්‍රා පරීක්ෂා කරනවා කියන්නේ. යූරින් පාස් කරන එක මුත්‍රා. හරි යූරින් පරීක්ෂා කියන්නේ මුත්‍රා පරීක්ෂාව. එතකොට ඒකට කියන්න ඕනේ දැන් මෙතන ග්ලූකෝස් තියෙනවා කියලානේ. දැන් මෙතන පුතේ ඉහත රෝගයේ ඇති බව හඳුනා ගැනීමට යොදාගත් සාධකය කුමක්ද? හරි මොකද්ද සාධකය? යාට දියවැඩියාව තියෙනවා කියලා පෙන්වන්න මොකක්ද සාධකය? ග්ලූකෝස් සාන්ද්‍රය වැඩි වීමනේ. නැත්නම් සීල් සාන්ද්‍රය වැඩි වීම. ග්ලූකෝස් සාන්ද්‍රය වැඩි වීම කියලා තිබ්බනම් වඩා හොඳයි. ඊට පස්සේ ඒකට කරන් තියෙන පරීක්ෂණය අපෙන් අහනවා. ඒ පරීක්ෂණය විද්‍යාගාර පරීක්ෂණයට ඔයා කියන්න ඕනේ මොකද්ද? බෙනඩික් පරීක්ෂා. බෙනඩික් පරීක්ෂා. සිසුන් කණ්ඩායමක් විසින් ලෝහමය මූලද්‍රව්‍ය කිහිපයක් සක්‍රියතාවය සොයා බැලීමට ජලය සමග සිදු කළ පරීක්ෂණයක නිරීක්ෂණ පහත වගුවේ දැක්කේ. ජලය සමග ඒ ජලය සිසිල් ජලය සමග ජලය මත වේගයෙන් පාවෙමින් ප්‍රතික්‍රියා කර වායු බුබුළු පිට කරයි. එයාගේ ශක්තියතාවය ගොඩක් වැඩි. මම ලියන්නම් මේවා. ඒකේ සක්‍රියතාවය වැඩි ටිකක්. සිසිල් ජලය නිරීක්ෂණයක් දක්නන්න නොලැබේ. ඒ B කියන කෙනාගේ සිසිල් ජලයත් එක්ක නිරීක්ෂණයක් නැහැ. ඒ කියන්නේ ටිකක් ඒට වඩා ශක්තියතාවය අඩුයි. උණු ජලයත් එක්ක ප්‍රතික්‍රියා කර වායු බුබුළු පිට කරනවා. ඒ කියන්නේ ඒට වඩා B ගේ සක්‍රියතාවය අඩුයි. ඊට පස්සේ මොකද කියන්නේ? C කියන කෙනා සිසිල් ජලය සමග නිරීක්ෂණයක් නැහැ. උණු ජලයත් එක්ක නිරීක්ෂණයක් නැහැ. උමාලය සමග ප්‍රතික්‍රියා කර වායු බුබුළු පිට කරනවා. ඒ කියන්නේ යාගේ ප්‍රතික්‍රියා ශක්තිය ඊටත් වඩා අඩුයි. පෙරස් වගේ. හරි ඊට පස්සේ D කියන කෙනා සිසිල් ජලයත් එක්ක නිරීක්ෂණයක් නැහැ. උණු ජලයත් එක්ක නැහැ. උමාලයත් එක්ක නැහැ. මූ ප්‍රතික්‍රියා ශක්තිය ගොඩක් අඩුයි. ප්‍රශ්න වලට යන්න. ඊට මූලද්‍රව්‍ය සක්‍රියතාවය වැඩි වෙන අණුපිළිවෙල දක්වනවා. සක්‍රියතාවය වැඩි වෙන අණුපිළිවෙල. මම මේ අඩු වෙන අණුපිළිවෙල දැක්කේ වැඩි වෙන අණුපිළිවෙල. Aට වඩා Dට වඩා C වැඩි. Cට වඩා B වැඩි. Bට වඩා A වැඩි. ඔන්න. ඊළඟට B හා C සඳහා ගැලපෙන මූලද්‍රව්‍ය දෙකක් නම් කරන්න. B හා C සඳහා ගැලපෙන මූලද්‍රව්‍ය. B කියන එක මොකක්ද? සිසිල් ජලය සමග නිරීක්ෂණයක් නැහැ. මැග්නීසියම්. සිසිල් ජලයත් එක්ක නිරීක්ෂණයක් නැහැ. රත් කරනකොට වායු බුබුළු පිට වෙනවා. මැග්නීසියම් වගේ කෙනෙක් ගන්න. ඊළඟට C සිසිල් ජලයත් එක්ක නිරීක්ෂණයක් නැහැ. උණු ජලයත් එක්ක නිරීක්ෂණයක් නැහැ. කුමාලය සමග ප්‍රතික්‍රියා කර වායු බුබුළු පිට කරනවා. ෆෙරස් ගන්න. හරි ඊළඟට මේ ප්‍රතික්‍රියාවලදී පිටවන වායුව කුමක්ද? හරි මොකද්ද පුතේ මේ වැඩි පිටවන වායුව? හයිඩ්‍රජන් වායුව. හයිඩ්‍රජන් වායුව. හයිඩ්‍රජන් වායුව. ඉහත තුනෙහි ඔබ නම් කළ වායුව හඳුනාගන්නේ කෙසේද? වායු සරාව තුළට දැල්වෙන කීරක් ඇතුළු කළ විට පොප් ශබ්දයක් නැගීම. වායු සරාව තුළට දැල්වෙන කීරක් ඇතුළු කළ විට පොප් හඬක් නැගීම. වායු සරාව තුළට දැල්වෙන කීරක් ඇතුළු කළ විට පොප් ශබ්දයක් නැගීම නැත්නම් නගමින් නිවී යාම. පොප් ශබ්දයක් නගමින් නිවී යාම. දැල්වෙන කීරක් ඇතුළු විට පොප් ශබ්දයක් නගමින් නිවී යාම. ඊළඟට ඒ සිසිල් ජලය සමග දක්වන තුලිත රසායනික ප්‍රතික්‍රියාවලිය. ඒ සිසිල් ජලය සමග හරි ඒ කියන කෙනා සිසිල් ජලයත් එක්ක තුලිත රසායනික සමීකරණය. ඒ දාන ජලය මත පාවෙමින් වේගයෙන් ප්‍රතික්‍රියා කර වායු බුබුළු පිට කරයි. ජලය මත පාවෙ මේ සෝඩියම් නේ පුතේ. සෝඩියම් සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. හරි සෝඩියම් සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. H2O. හරිද ජලයත් එක්ක සෝඩියම් සොලිඩ්. මේකෙදි ලැබෙන්නේ මොකද්ද? සෝඩියම් ඔක්සයිඩ්. මම මෙහෙම ලියා ගන්නම් මොකද? සෝඩියම් H2O ලැබෙනවා. සෝඩියම් වල හයිඩ්‍රොක්සයිඩ් එක පිට වෙනවා හයිඩ්‍රජන් වායුව. හරි ඕක තමයි ප්‍රතික්‍රියාව ඇත්තටම. එතකොට මේකේ අහන්නේ මොකද්ද? මේකේ අහන්නේ තුලිත රසායනික ප්‍රතික්‍රියාවනේ. එතකොට තුලිත රසායනික ප්‍රතික්‍රියාව වෙනකොට පුතේ මෙතෙන්ට දෙකක් එන්න ඕනේ. සමීකරණය තුලිතයිද? දෙකයි ඔක්සිජන් නැහැ. මෙතෙන්ට දෙකක් එන්න ඕනේ. මෙතෙන්ට දෙකක් එන්න ඕනේ. දැන් හරි. සෝඩියම් 2යි සෝඩියම් 2යි. දෙවරක් දෙක හයිඩ්‍රජන් 4යි. දෙවරක් හයිඩ්‍රජන් 2යි මේ 2යි 4යි. දෙවරක් ඔක්සිජන් 2යි දෙවරක් ඔක්සිජන් 2යි. තුලිතයි. හරි. A+H2O AOH+ H2 මේවා කරන් තියෙන ක්‍රමය මේකයි. හොඳේ. නැතුව එකපාර එහෙම ලියන්න යන්න එපා. ඒ දාලා ලියන්න යන්න එපා. තුලිත කරගන්න බෑනේ ඊට පස්සේ. එතකොට දැන් තුලිත කරන් 2යි 2යි 2යි. හරි. ඊළඟට සෝඩියම් කියලා දැම්ම තරදී මොකද පුතේ? මේ දෙකම ලියලා තිබ්බම ලකුණු ලැබෙනවා. ඒ සිසිල් ජලය සමග ප්‍රතික්‍රියා කිරීමට පෙර සිසිල් ජලයට ෆිනොප්තලීන් ස්වල්පය යොදා තිබුණොත් දක්වලා ලැබෙන නිරීක්ෂණය ෆිනොප්තලීන් මෙයා මේ බලන්න බස්මයක්නේ.
බස්මයන් නම් ෆිනොප්තලින් වල වර්ණය රෝස පැහැයට හැරෙනවා. හරි රෝස පැහැයක් පෙන්වනවා. ජලයේ රෝස පැහැයක් පෙන්වනවා. රෝස පැහැයක් පෙන්වනවා. ඉක්මන් කරන්න. හරි. ඊළඟට පුතේ ඊළඟ කොටසට එමු. බලන්න. ආහාරයක පවතින වර්ණක වෙන්කිරීම සඳහා කඩදාසි වර්ණලේඛ ශිල්පීය ක්‍රමය භාවිත කරයි. හරි. අපි දන්නවා වාෂ්පශීලී නොවන සංඝටක වෙන් කරන්න පාවිච්චි කරන ක්‍රමය තමයි දරුවෝ කියන්නේ මොකද්ද? වර්ණලේඛ ශිල්පීය ක්‍රමය කියලා. පරීක්ෂණයේ අවසානයේ ලැබුණු වර්ණලේඛ කඩදාසියේ රූපයක් පහත දැක්කේ. මෙම ආහාර වර්ණක අඩංගු සංඝටක ගන්න කීයද? ඉරෙන් උඩ සංඝටක දෙකක් තියෙන. එහෙනම් දෙකයි. සංඝටක ගන්න දෙකයි. 32ක් තියෙනවනේ ඉරෙන් උඩ. ඊළඟට මෙහිදී යොදාගත් අචල කලාපය හා සචල කලාපය වෙන් කර දක්වන්න. අචල කලාපය කියන්නේ කඩදාසි තීරුව. අචල කලාපය කියන්නේ කඩදාසි තීරුව. අචල කලාපය කියන්නේ කඩදාසි තීරුව. හරි. ඊළඟට සචල කලාපය කියන්නේ ද්‍රාවකය. සචල කලාපය සඳහා යොදාගත් ද්‍රාවකයේ පැවතිය යුතු ගුණාංගයක් වාෂ්පශීලී නොවන සංඝටක වලින් සමන්විත වීම. සචල කලාපය කියන්නේ මොකක්ද? සචල කලාපය කියන්නේ පුතේ ද්‍රාවකය. අචල කලාපය කියන්නේ කඩදාසි තීරුව. සචල කලාපය කියන්නේ ද්‍රාවකය. මේ එකට උත්තරේ මොකද්ද? නොවන සංඝටක සඳහා. කියන්නේ පුතේ ආන්න ප්‍රශ්න තියෙනවා අහන්න කමන්නේ. එකට උත්තරේ මොකක්ද? පළවෙනි එක 2යි. සංඝටක 2යි. මම මේකේ වැඩිද යනවා. මම මේ ඔයගොල්ලෝ උත්තර ලියලා නිසා මම මේ කියාගෙන යන්නේ. හරි. එතකොට මේකේ අචල මේ ප්‍රශ්නේ පුතේ හැමදාම එන උත්තර මෙච්චරයි. ඔයා බලන්න මේ ටිප් කීයක් වැඩිලා තියෙනවද කියලා. එතකොට මෙතන පේනවා සංඝටක 2යි ඉරට උඩ තියෙන්නේ කියලා. ඊට පස්සේ මේකේ හැම වෙලේම අචල කලාපය කියන්නේ කඩදාසි තීරුවම තමයි. හරිද? මේ කඩදාසි වර්ණලේඛ ශිල්පීය ක්‍රමයනේ. පෙරහන් කඩදාසියකින් පතුරක් කපලා තමයි මේක හදලා තියෙන්නේ. එතකොට මේකෙදී අපි කියන්නේ කඩදාසි පතිය තමයි අචල කලාපය. සචල කලාපයේ ද්‍රාවකය. සචල කලාපයේ ලෙස දාගත් ද්‍රාව්‍යයේ පැවතිය යුතු ගුණාංගයන් ලෙන වාෂ්පශීලී නොවේ. හරි. ඊට පස්සේ කියනවා මේ වර්ණලේඛ ශිල්පයේ උදා ගන්නා වෙනස් අවස්ථා දෙකක් ලියන්න. මොනවාද? ජලයට විෂ ද්‍රව්‍ය මිශ්‍ර වී ඇද්දයි පරීක්ෂා කිරීමට. ජලයට විෂ ද්‍රව්‍ය මිශ්‍ර වී ඇද්දයි පරීක්ෂා කිරීමට. ජලයට විෂ ද්‍රව්‍ය මිශ්‍ර වී ඇද්දයි පරීක්ෂා කිරීමට. හරි. ඊළඟට ආහාරයක අඩංගු වන රසකාරක හඳුනා ගැනීමට. ආහාරයක අඩංගු වන රසකාරක හඳුනා ගැනීමට. අවුරුදේ කොට්ටෝරුවේ. හරි. ඊළඟට ඒ શબ્ද දාන්න එපා. ඊට පස්සේ ඔක රෙකෝඩින් එකේ හරි නේද? තව ගත්ත හැක පුතේ හරිතප්‍රද වෙන් කර ගැනීමට. හරි. ධාරා විද්‍යුතය සම්බන්ධව එක්තරා සිසු කණ්ඩායමක් විසින් සිදු කරන ලද උපකරණ සැකස්මක් පහත දැක්වේ. දැයිගේ අනවශ්‍ය શબ્ද දැම්මොත් මයික් එක ඔෆ් කරලා දානවා. එහි KLMS යන උපකරණවල වියලි කෝෂ යුගලයට හා නික්‍රෝම් කම්බිදඟරයට සම්බන්ධ කර ඇත. KM උපකරණ පිළිලිය. K සම්බන්ධ කරලා තියෙන මොන ගතවද කියන ටක් ගාලා බලන්න. මේ පොඩි ප්‍රශ්න පුතේ මේවා ලියලියා හදන්න දෙයක් නැහැ. K සම්බන්ධ කරලා මොන ගතවද? මොන ගතවද? සමාන්තරගත. සමාන්තරගතව. සමාන්තරගතව සම්බන්ධ කරන්නේ මොන මීටරයේද? වෝල්ට් මීටර. වෝල්ට් මීටරය. එහෙනම් K කියන්නේ වෝල්ට් මීටරය. M සම්බන්ධ කරලා තියෙන්නේ M කෝ M. M කියන්නේ මේක මොකද්ද? M කියන්නේ ධාරා නියාමකය. M කියන්නේ ධාරා නියාමකය. මේක හරහා ගන්න ධාරාව පාලනය කරන්න හදන මේ තියෙන්නේ මොකද්ද? ඕම් නියමයේ සත්‍යාපනය කරන පරීක්ෂණය. ඕම් නියමයේ සත්‍යාපනය කරන පරීක්ෂණය මේ තියෙන්නේ. M උපකරණය මගේ ඉටුවන කාර්ය කුමක්ද? මොකද්ද? පරිපතේ ප්‍රතිරෝධය වෙනස් කරමින් ගලන ධාරාව පාලනය කිරීම. ප්‍රතිරෝධය වෙනස් කරමින් පරිපතේ ගලන ධාරාව පාලනය කිරීම. ප්‍රතිරෝධය වෙනස් කරමින් පරිපතේ ගලන ධාරාව පාලනය කිරීම. M පරිපතේ සංකේතය අඳින්න M පරිපතේ සංකේතය ගත්තා. සර් මීඩිය කරන්නකෝ. මේක වැඩිද?
ඇයි බං ඉතින් උඹලා කළා මේ හරි දා ගන්නව නෙමෙයිද? එහෙම තමයි. මේක ටිකක් වැඩි. එහෙමනම් ඉතින් තව මොකද? මේ චූටි ප්‍රශ්න. වැරදිව ලියන්න බෑ සර්. ඔව් සර් වැරදිව ලියන්නත් එපා. පොඩ්ඩක් හිමීට. තව සර් දැන් හතර එකට ආයි මොකක්ද පොඩ්ඩක් කියන්නකෝ. හරි. එතකොට සර් ඔන්න 3ට 4ට මොකක්ද? දෙක M උපකරණය මගින් ඊටවන කාර්ය M මගින් ඊටවන කාර්ය මොකද්ද? M මගින් ඊටවන කාර්ය ප්‍රතිරෝධය වෙනස් කරමින් පරිපථයේ ගලා යන ධාරාව පාලනය කිරීම. ප්‍රතිරෝධය වෙනස් කරමින් පරිපථයේ ගලා යන ධාරාව පාලනය කිරීම. ප්‍රතිරෝධය වෙනස් කරමින් පරිපථයේ ගලා යන ධාරාව පාලනය කිරීම. ඊළඟට M හි පරිපථ සංකේතය මේදී විචල්්‍ය ප්‍රතිරෝධකයට අදාළ එකම තමයි. ඉහත පරීක්ෂණයේදී පාඨාංක වඩාත් නිවැරදිව ලබා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවාද කියලා අහනවා. මේකේ පරිපථයේ උෂ්ණත්වය වෙනස් නොවි තියා ගන්න ඕනි. පරිපථයේ උෂ්ණත්වය වෙනස් නොවි තියා ගන්න ඕනි. පරිපථයේ උෂ්ණත්වය වෙනස් නොවි තියා ගන්න ඕනි. ඒකට කරන්න ඕන ක්‍රියාමාර්ග නෙමෙයි. ඒ සඳහා කරන්න ඕනේ මොකද්ද? ඉක්මනින් පාඨාංක ලබා ගත යුතුයි. ඉක්මනින් පාඨාංක ලබා ගන්න. මේක සම්බන්ධ කරලා ස්විච් එක ඔන් කරපු ගමන් පාඨාංකය ගන්න ඕනේ. චුට්ට වෙලාවක් හරි ගියොත් රත් වෙනවනේ. ඉක්මනින් පාඨාංක ලබා ගත යුතුයි. හරි. චුට්ට වෙලාවක් හරි ගියොත් රත් වෙනවා. රත් වුණොත් අපේ අගයන් වෙනස් වෙනවා. ඒ නිසා මොකද කරන්න ඕනේ? අපි උෂ්ණත්වය වෙනස් නොවි තබා ගැනීමට ඉක්මනින් පාඨාංක ලබා ගන්න. සර් 4 3 8 මොකක්ද දෙන්නේ? 3 1 තමයි බම් මේ කියන්නේ කට කැදෙනක. 3 1 තමයි ඉක්මනින් පාඨාංක ලබා ගන්න. ඉක්මනින් පාඨාංක ලබා ගන්න. හරි. ඒහි ක්‍රියාමාර්ගයේ යෝජනා කරන්නේ කවර හේතුවක් නිසාද? මොකද්ද හේතුව? උෂ්ණත්වය පරිපථයේ උෂ්ණත්වය ඉහළ යාමේදී ප්‍රතිරෝධය වෙනස් වන බැවි. පරිපථයේ උෂ්ණත්වය වෙනස් වීමේදී ප්‍රතිරෝධයද වෙනස් වන බැවි. එච්චරයි. පරිපථයේ උෂ්ණත්වය වෙනස් වීමේදී ප්‍රතිරෝධයද වෙනස් වන බැවි. උෂ්ණත්වය වෙනස්යේ ප්‍රතිරෝධය වෙනස් වන බැවි. සිසු විසින් සත්‍යාපනය කිරීමට උත්සාහ දරුවේ මොන නියමයද? දැන් මම කියවනේ මේ මොන නියමයේ සත්‍යාපනය කරන සමීකරණයද? ඕම් නියමය සත්‍යාපනය කරන සමීකරණ. ඕම් නියම. මෙයා සත්‍යාපනය කරන්න උත්සාහ දරුවේ ඕම් නියමයි. ඕම් නියමයි. හරි. ඊළඟට කියනවා ඉහත රූපයේ දැක්වෙන්නේ ට්‍රාන්සිස්ටරයේ යම් ක්‍රියාවක් ආදර්ශනය කිරීම සඳහා සකසන ලද රූප සටහනක්. හරි. මේ තියෙන්නේ පුතේ ට්‍රාන්සිස්ටරයක වර්ධක ක්‍රියාවලිය. මේ තියෙන්නේ වර්ධක ක්‍රියාවලිය. ඔය ස්ප්ලිට් දාලා තියෙන්නේ මොකද්ද? මයික්‍රොෆෝන් අර මොකද්ද කියන්නේ ශබ්ද විකාශන යන්ත්‍රය වගේ අර පොඩි එක මොකක්ද? ස්පීකර් එකක් වගේ එකක්. හොඳේ. හරි. මේ ක්‍රියාවලිය ඇත්තේ කවර වර්ගයේ ට්‍රාන්සිස්ටරයක්ද? ඕකේ වාට පේනවා මේ ට්‍රාන්සිස්ටරේ ඊතලයේ තියෙන්නේ එමිටර් එකේ එළියට. මෙහෙම. එමිටර් එකෙන් ඉවතට නම් ඊතලයේ තියෙන්නේ මේක N මේක P මේක N. P ගෙන් ඉවතට ඊතලයේ තියෙනවයි මං කියලා කිව්වේ. එහෙනම් NP N ට්‍රාන්සිස්ටරයක්. NP N ට්‍රාන්සිස්ටරයක්. මෙහි වියලි කෝෂ මගින් විදුලිය සැදීමට අපේක්ෂා කරන්නේ නම් වියලි කෝෂවල ධනාග්‍රය සම්බන්ධ කළ යුත්තේ x y අතරින් කොහෙටද කියලා අහනවා. x y අතරින් කොහෙටද? ධනාග්‍රය සම්බන්ධ කරන්න ඕනි x y ගෙන් කොහාටද? මොකද වෙන්න ඕනි පුතේ? මෙතනදී පොඩ පැහැදිලි කරන්න. අපි දන්නවා ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කරනකොට වෙන්න ඕනි දේ. මොකද්ද ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කරනකොට වෙන්න ඕනි? ඔන්න දැන් අහගෙන ඉන්න පුතේ මේවා සමහර අයට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. මේක කලෙක්ටර් එක, මේක බේස් එක, මේක එමිටර් එක. දැන් මම මේ කියන දේ හොඳට තේරුම් ගත්තා නම් වැඩේ හරි. හරිද? හැම වෙලේම ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කරද්දි වෙන්න ඕනි EB සංදිය පෙර නැඹුරු වෙන්න ඕනි. EB සංදිය පෙර නැඹුරු වෙන්න ඕනි. ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කරද්දි EB සංදිය පෙර නැඹුරු වෙන්න ඕනි. සංදිය පෙර නැඹුරු වෙන්න.
හරිද? හරි අවධානයෙන් අහගන්න. එතකොට ඔයාලට හිමීට තේරෙන්නේ මොකද්ද මම මේ කියන්නේ කියලා. BC සංදිය අධික ලෙස පසු නැඹුරු වෙන්න. දැන් ඊළඟට ප්‍රශ්නයක් එනවා මොකද්ද සර් පෙර නැඹුරු කියන්නේ පසු නැඹුරු කියන්නේ? පුතේ පෙර නැඹුරු කියන්නේ P සංදියට ධන දෙන්න ඕනි N සංදියට ඍණ දෙන්න ඕනි. හරි පසු නැඹුරු කියන්නේ P ට ඍණ දෙනවා N ට ධන දෙනවා. ඔය තමයි පෙර නැඹුරු පසු නැඹුරු. හරි මේකේ P ට ධන දෙන්න ඕනි N ට ඍණ දෙන්න ඕනි. එතකොට ඒක පෙර නැඹුරු. හරි පසු නැඹුරු කියන්නේ P ට ඍණ දීලා N ට ධන දෙන්න ඕනි. හරි. දැන් එතකොට මේක කියන්නේ මොකද්ද? මේක කවර මෙහි විදුලිය සැපීමට මේ කෝෂ මගින් විදුලිය සැපීමට අපේක්ෂා කරනවලු වියලි කෝෂවල ධනාග්‍රය සම්බන්ධ කර යුත්තේ xy අතරින් කවරකටද කියලා අහනවා. දැන් මෙතන AB මෙහෙමනේ තියෙන්නේ. මෙතන කැපැසිටර් එකක් දාලා තියෙනවා කොහොම. හරි ඊට පස්සේ මෙතනින් දාලා තියෙනවා පුතේ ප්‍රතිරෝධකයක්. ඒක නැති වුණා නම් මේ ට්‍රාන්සිස්ටරේ වැඩ කරන්නේ නැහැ. මේ R ප්‍රතිරෝධකය නැති වුණොත් ට්‍රාන්සිස්ටරේ වැඩ කරන්නේ නැහැ. හේතුව එහෙම වුණොත් පෙර නැඹුරු වෙන්නේ නැහැ ට්‍රාන්සිස්ටරේ. හරිද? මෙතන මෙහෙම B. හරි. දැන් ඒතකොට කෝෂ සම්බන්ධ කිරීමනේ කරන්න ඕනි. ඒ කෝෂ සම්බන්ධ කරනකොට මොකද වෙන්න ඕනි? මෙතන N ට මේ EB සංදිය පෙර නැඹුරු වෙන්න එපා. EB සංදිය පෙර නැඹුරු වෙන්න. හොඳට බලන්න මේ හරිම සරල දේවල් තියෙන්නේ. මේක NPN ට්‍රාන්සිස්ටර් යන්නේ. NPN ට්‍රාන්සිස්ටර්. EB සංදිය මොකද වෙන්නේ? මේ තියරි එක ඔලුවට දාගන්න. EB සංදිය පෙර නැඹුරු. EB සංදිය පෙර නැඹුරු කියන්නේ මොකද්ද වෙන්න ඕනේ? මෙතන P ට ධන එන්න ඕනි. P ට ධන එන්න ඕනි. N ට ඍණ එන්න ඕනි. P ට ධන එන්න ඕනි. N ට ඍණ එන්න ඕනි. ඉතින් N ට ඍණ එන්න නම් මේ පැත්තට ඍණ සම්බන්ධ වෙලා මෙහෙට ධන සම්බන්ධ වෙන්න. හරිද? එතකොට වෙන දේ බලන්න මේ. දැන් මේ තියෙන්නේ ධනාග්‍රය, මේ තියෙන්නේ ඍණාග්‍රයනේ. මේ බේස් එකට හම්බෙන්නේ ධන විභවය. N ට හම්බෙන්නේ ඍණ විභවය. එතකොට මේ EB සංදිය පෙර නැඹුරු වෙනවා. පෙර නැඹුරු වෙන්න මොකද වෙන්න ඕනේ? P ට ධන දෙන්න ඕනේ. P ට ධන දෙන්න ඕනේ. P ට ධන හම්බෙලාද? ඔව්. P ට ධන හම්බෙලා. N ට ඍණ හම්බෙන්න ඕනේ. N ට ඍණ හම්බෙලාද? ඔව්. N ට ඍණ හම්බෙලා. එහෙනම් හරි. පෙර නැඹුරු වෙන්න අපි දෙන්න ඕනේ X ට ධන. අරක අච්චරයි පුතේ මේ O level ඉලෙක්ට්‍රොනික වල ඇති දෙයක් නැහැ. මෙන්න මෙච්චරයි තියෙන්නේ. හරි. ඔය ටික හරියට ඔළුවේ දාගත්තා නම් හරි. ඔයගලන්ට වෙලා තියෙන්නේ රූප සටහන් වලට බයෙ මැරෙන්න හදනවනේ. හරි. දගලන්න එපා. එහෙම රූප සටහන් වලට බය වෙන්න එපා. ඉතාම සරල පරිපත තමයි ඕගොල්ලෝ ඔලොල් විෂය නිදේශය තුල අහන්නේ. එතකොට ඒ සරල පරිපතවල මම කියා දීපු තියරි එක ඔළුවේ තියාගන්න. මොකද්ද මම කියා දුන්නේ? EB සංදිය පෙර නැඹුරු වෙන්න ඕනි, BC සංදිය අධික ලෙස පසු නැඹුරු වෙන්න ඕනි. එච්චරයි. හරි. එතකොට ඒක ඔළුවේ තියාගත්තට පස්සේ මේ ප්‍රශ්න කරන එක එච්චරයි. මේ ලොකු දෙයක් නෙමෙයි. හරි. ඊළඟ කොටසට යන්න. ඊළඟ කොටස මොකක්ද අහන්නේ? S උපාංගය සම්බන්ධ කර ඇත්තේ ට්‍රාන්සිස්ටරේ කුමන අග්‍රයටද? S කොහාට සම්බන්ධ කරලා තියෙන්නේ? මෙන්න මෙතෙට. හැම වෙලේම උපාංගය සම්බන්ධ කරන්නේ හැම එකකම මේක තමයි ප්‍රොසීඩියර් එක. බල්බ් එකක්ද LED එකක්ද මොකක්ද සම්බන්ධ කරන්නේ? ඒක සම්බන්ධ කරන්නේ උපාංගය කලෙක්ටර් එකට. සංග්‍රාහකයට. කලෙක්ටර් සංග්‍රාහකය. ඊළඟට C උපාංගයේ යෙදීමේ අරමුණ කුමක්ද? මේකේ C උපාංගය යොදලා තියෙනවා. එතකොට මෙතන C කෝ මේ C උපාංගය මේ තියෙන්නේ. C උපාංගය යොදන්නේ ඇයි? ධාරිත්‍රකයක්. ඇයි දාන්නේ? මෙතනින් එන කරන්ට් එක සුමටනය කරා. ධාරාව සුමටනය කිරීම. ඊළඟට මෙම් පරීක්ෂණය මගින් ට්‍රාන්සිස්ටරේ කුමන ක්‍රියාවලියක් ආදර්ශනය කරයිද? මම කිව්වා මොකද්ද? ට්‍රාන්සිස්ටරේක වර්ධක ක්‍රියාවලිය නැත්නම් විස්තාරණ ක්‍රියාවලිය. විස්තාරණ ක්‍රියාවලිය නැත්නම් වර්ධක ක්‍රියාවලිය. ට්‍රාන්සිස්ටරේක වර්ධක පරිපථය තමයි ඔය දීලා තියෙන්නේ. නැත්නම් විස්තාරණ ක්‍රියාවලිය. වර්ධක ක්‍රියාවලිය නැත්නම් විස්තාරණ ක්‍රියාවලිය. පුතේ ඔයගොල්ලෝ ඉන්නව නේද? ඔව් සර් මේ පාඩම ආයෙ කරන්නේ නැද්ද? ඔව් සර්. ඊළඟට මෙම් පරිපථයේ AB අග්‍රවලට ලබා දුන් ශ්‍රව්‍ය සංඛ්‍යාත ශබ්ද සංඥාවේ තරංගයක දල ප්‍රස්ථාරයක් පහත දැක්කේ. මෙහි S ස්පීකරය මගින් ලැබෙන සංඥාවේ තරංග හැඩය පහත කොටු දැලෙහි අදින්න. දැන් මෙතන අපිට කියනවා මෙහි සර් ධාරා විද්‍යුතේ පාඩම කරාද? මොකද පුතේ? ධාරා විද්‍යුතේ පාඩම කරා සර්. ධාරා විද්‍යුතය 10 වසර. ධාරා විද්‍යුතය කරා ඔය අහන්නේ ඉලෙක්ට්‍රොනික ස්ථාමන.
රිවිෂන් එකේ කලේ. හරිද? එතකොට මේ පරිපතේ AB අග්‍ර වලට ලබා දීපු මේක මේ වර්ධක ක්‍රියාවලියන්නේ වෙන්නේ මෙච්චරයි. වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. හොඳට බලාගෙන ඉන්න. වෙන්නේ දැන් මෙයාට මම මෙහෙම තරංගයක් දුන්නා කියලා හිතන්නකෝ. හරිද? මේක වර්ධනය වෙනවා මේ විදිහට. ඕක තමයි මේකේ වෙන දේ. හරි අපේ මේ පරිපතේ ගහන්නේ කොහටද මේ බෆල් එකට ගහලා තියෙන්නේ මෙන්න මේ පරිපත. හරි මේ තියෙන බෆල් එක. ඇම්ප් එක. හරි මේ අපේ දැන් මම මේ කතා කරන බෆල් එකෙන් එන්නේ මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙලා තියෙන. මම අර සවුන්ඩ් එක වැඩි කරන බටන් එක වැඩි කරන්න වෙන්නේ මොකද්ද? ඒ සවුන්ඩ් එක වැඩි කරන බටන් එක මේ සවුන්ඩ් එක මම චුට්ටු වැඩි කරනවානේ. ඒ වැඩි කරනකොට වෙන්නේ මොකක්ද දන්නවද? මෙන්න මේකයි. IB කියන ධාරාව බේස් කරන්ට් එක චුට්ටක් වැඩි වෙනවා. බේස් කරන්ට් එක චුට්ටක් වැඩි වුණොත් IC ගොඩක් වැඩි වෙනවා. එතකොට IE කියන කරන්ට් එක ගොඩක් වැඩි වෙනවා. එතකොට ශබ්දේ ගොඩක් වැඩි. චුට්ටක් කරකවනකොට ශබ්දේ ගොඩක් වැඩි වෙන්න හේතුව ඒකයි. මේ ට්‍රාන්සිස්ටර් එක වර්ධක ක්‍රියාවලිය. එතකොට මෙතනදී පුතේ කියනවා මෙන්න මෙහෙම කතාවක්. S ස්පීකරේ මගින් ලැබෙන සංඥාවේ තරංගයේ හැඩය පහත කොටු දෙලෙහි අඳින්න කියලා කියනවා. එතකොට ඔයාට මේ දැන් රූප සරාණේ දීලා තියෙනවානේ විස්ථාපනය එක්ක කාලයේ ඇඳලා ප්‍රස්ථාරය ඊට වඩා උසට ප්‍රස්ථාරය අඳින්න මේ විදියට. ඒ ප්‍රස්ථාරය ඕනනම් ඇඳලා හරි කඩේරි වලින් මේක ඇඳලා ඒකට වඩා උසින් මේක අඳින්න. එතකොට හරි. හැබැයි මෙහෙම වෙනස් වෙන්න බෑ. ඒකත් පටල ගන්නේ නැත්තම් මෙහෙම වෙන්න බෑ. මෙයාගේ මෙන්න මෙහෙම යන්න එහෙම බෑ. හොඳේ. මෙහෙමයි වෙන්න ඕනේ. මේ ප්‍රස්ථාරේ මම අදින්නම් බලාගන්න. දැන් වැඩි වෙන සාධකේ මොකද්ද? විස්තරය. හඩේ සැරනේ වැඩි වෙන්නේ. හඩේ සැර වැඩි වෙන්නේ. දැන් මම මේ කතා කරනකොට ඒකේ බෆල් එකේ සවුන්ඩ් එක වැඩි කරනවා කියන්නේ මොකද්ද වැඩි වෙන්නේ? හඩේ සැර. ඒතකොට තමයි වැඩි පරාසයකට ඇහෙන්නේ. හරිද? ඒතකොට මේක වැඩි කරන්නේ මොකද්ද? හඩේ සැර වැඩි කරනවා කියන්නේ මොකද්ද වැඩි කරන්නේ? විස්තරය. එහෙමනම් මේකේ සංඛ්‍යාතය වෙනස් වෙන්න බෑ. විස්තරය විතරක් වැඩි කරන්න. ඔහොම හදා ගන්න අඩුවල නිල් එක තමයි අවුට්පුට් එක මේ තියෙන ඉන්පුට් එක නිල් පාටින් තියෙන අවුට්පුට් එක ප්‍රතිදානය මේ තමයි ප්‍රදානය මේ තියෙන්නේ ප්‍රතිදානය අපි මේ ප්‍රස්ථාර දෙකම අඳින්න ඕනද උසයි කියලා පෙන්වන්න අඳින්න වෙනවා මේ හැබැයි මෙහෙම වෙන්න පුළුවන් පුතේ සමහර විට ඔය උඩ ප්‍රස්ථාරයේත් මේ වගේ කොටු සටහනක් තියෙන්න පුළුවන් ඒ තිබිලා අපිට ඒකේ විස්තරයට වඩා මේක උසට ඇඳනනම් හරි හැබැයි මෙහෙම ඇඳලා පෙන්නුවා නම් හරි මේක එක්ක කඩේරි වලින් ඇඳලා තියන්නේ ඊට වඩා උස ගිහිල්ලා කියන එක වෙන්න නැත්තම් අපිට ඒක උසයි කියන එක පෙන්වන්න විදියක් නැහැනේ ප්‍රදානය ඔහම කඩේරි වලින් ඇඳලා තියන්නේ ඒතකොට ප්‍රතිදානය ඊට වඩා උසයි කියන එක පේනවනේ මේක ප්‍රතිදානය කියලා සලකුණු කරලා තියෙනවා ඊට ඔබ ඇඳි ප්‍රතිදාන තරංගයට අනුව වෙනස් වී ඇත්තේ දණීය කවර ලාක්ෂණිකය වෙනස් උනේ විස්තරය වෙනස් වීම නිසා වෙනස් වන ලාක්ෂණිකය දණි ලාක්ෂණිකය මොකද්ද හඩේ සැර දණි ලාක්ෂණික තුනයි මොනවද දණි ලාක්ෂණික තුන පුතේ හඩේ සැර තාරතාවේ සහ දණි ගුණය හඩේ සැර තාරතාවේ සහ දණි ගුණය හඩේ සැර වෙනස් වෙනවා විස්තරය වෙනස් වෙනවා සංඛ්‍යාතය වෙනස් වෙනකොට තාරතාවය වෙනස් වෙනවා. දණි ප්‍රභේය වෙනස් වෙනකොට ලාක්ෂණිකය වෙනස් වෙනවා. දණි ප්‍රභේය වෙනස් වෙනකොට දණි තරංගයේ ලාක්ෂණික වෙනස් වෙනවා. කියන්නේ දැන් එකම ස්වරය, එකම විස්තරය සංගීත භාණ්ඩ දෙකකින් වාදනය කරනවා. එහෙන්නේ ශබ්ද දෙකක් විදියට. ඇයි ඒ භාණ්ඩයේ භෞතික ස්වරූපය වෙනස්. ලාක්ෂණිකය වෙනස්. හරි. සුබට වදා ගන්න. සර් උත්තරේ මොකද්ද? හඩේසර විස්තරය වෙනස් වීමේදී වෙනස් වන දණි ලාක්ෂණිකය හඩේසර විස්තරය වෙනස් වීමේදී වෙනස් වන දණි ලාක්ෂණිකය හඩේසර ඕගොල්ලන්ට පුතේ දැන් මේක අර සමහර අයට මේක අමාරුයි ඒ වගේ තේරුණාට ඇත්තටම මේ ප්‍රශ්නවල ඔයාලට පේනවා ලකුණු ටික ගන්න හරිම චූටි දේවල් ටිකක් ලියන්න තියෙන්නේ අනිත් එක ඔයාලට මේක හුරු වුණාම තේරෙයි දැන් ප්‍රශ්න පත්‍රය ටික ඉස්සරහට කරගෙන යනකොට තේරෙයි
හැමදාම එන්නේ වර්ධක ක්‍රියාවලියයි ස්විචයයි. වර්ධක ක්‍රියාවලියයි ස්විචය. අහන්නේ ඔය ප්‍රශ්න ටිකම තමයි. හැමදාම ආන්නේ ස්විචයෙන් මොකද වෙන්නේ? හරි ට්‍රාන්සිස්ටරය පෙරනැඹුරු කිරීම. මේක කොහොමද කෝෂ සම්බන්ධ කරන්නේ? අපි එතකොට මතක තියෙන්න ඕනි අර PC සංදිය අධිකලස පස නැඹුරු වෙන්න ඕනි. EB මොනවා වෙන්න ඕනිද? පෙරනැඹුරු වෙන්න ඕනි. ඒකට අනුව අර මම මාක් කරා වගේ මාක් කරනවා. ට්‍රාන්සිස්ටරය මොකද්ද? උපාංගය සම්බන්ධ කරන්නේ කොහාට? ඔයාලට පුතේ එතනින් එහා ප්‍රශ්න අහන්න බෑ ඕක. ඔයාලට උගන්වන්න තියෙන පරාසය ඇතුළේ ප්‍රශ්න අහන්න තියෙන්නේ. ඕගලන්ට උගන්වන්න තියෙන්නේ මේ ට්‍රාන්සිස්ටර් වල බේස් එක පොඩි කොටසක්නේ. හඳුනා ගැනීම විතරනේ ඇත්තටම තියෙන්නේ. හරි ක්‍රියාවලිය නෑනේ මේක කොහොමද වැඩ කරන්නේ හරියටම කියලා ඕගොල්ලෝ ක්‍රියාවලිය නෑ. එතකොට අර චූටි දේවල් පරිපත දෙකක් දීලා තියෙනවා. ඒ පරිපත දෙකේ හරි ක්‍රියාවලිය ටික විතරයි අහන්නේ. ඉතින් හැම ප්‍රශ්නයකටම උත්තර දෙනවා ඔය ටිකම තමයි. හරි. ජීවී අඛණ්ඩ පැවැත්ම සඳහා එක් ජීවී පරම්පරාව නියමයට පෙර නව ජීවී පරම්පරාව දීගල යුතුය. මේ ක්‍රියාවලිය ප්‍රජනනය නම් වේ. සර් තව ප්‍රශ්න තියෙනවනේ. ඉවරයි. ඉවරයිනේ. ඔව් ඔව්. ජීවීන්ගේ ප්‍රජනනයේ සිදුවන ආකාර දෙක මොනවාද? ලිංගික ප්‍රජනනයයි අලිංගික ප්‍රජනනය. ලිංගික ප්‍රජනනය අලිංගික ප්‍රජනනය. ඔබේ කෙහි නම් කළ ප්‍රජනන ක්‍රම අතර දැකිය හැකි වෙනස්කමක් ලියන්න. ලිංගික ප්‍රජනනයේදී මාතෘ හා පීතෘ ලෙස ජීවීන් දෙදෙනෙකු දායක වේ. ලිංගික ප්‍රජනනයේදී මාතෘ හා පීතෘ ජීවීන් දෙදෙනෙකු දායක වේ. අලිංගික ප්‍රජනනයේදී එක් මාතෘ ජීවියෙක් පමණයි. අලිංගික ප්‍රජනනයේදී එක් මාතෘ ජීවියෙක් පමණයි. අලිංගික ප්‍රජනනයෙන් ලැබෙන නවශාක මෞශාකයට සර්වසම් වීමට හේතුව කුමක්ද? මොකද පුතේ ඒකට හේතුව ජාන මොනා නොවීමද? මිශ්‍ර නොවීම. වර්ණ දේහ වෙනසක් නොවීම. නැත්නම් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්ව. මොකද පුතේ? වර්ණ දේහවල කියන්නේ වර්ණ දේහවල වෙනසක් නොවීම. අරම ගන්න. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේ ජාන මිශ්‍ර නොවීම. මේ පාඩම කරාද? ජාන මිශ්‍ර නොවීම. මොකද පුතේ? ඔය පාඩම කරාද? ඔව්. මේක රිවිෂන් එකේ කළේ නෑ. පන්තිය කරලා තියෙන්නේ. රිවිෂන් එකේ කරමු. 10 වසරට මම දැන් මේ දවස් ටිකේ එක රිවිෂන් කරගෙන යනවා. උදේ මේ ඒ ටික හැමම ඕගොල්ලන්ට දෙන්න. හරි. ඊළඟට මොකද දැන් වැඩි වෙලාවක් ගන්න ඕනි පේපර්ස් සාකච්ඡා කරන්න. ඒ නිසා දැන් 11 වසර රිවිෂන් එක උදේ ඇදන් යනවා. 11 වසර පාඩම් ටිකේ බයොලොජි තියරි ටික ඒ ටික ඔක්කොම ඉරිදා උදේ පන්තියේ එහෙම කතා කරනවා. සඳ පන්තියේ දැන් බහුවර්ණ අඩේ අද බහුවර්ණ 100ක් ඉවර කරනවා කිව්වනේ. අමතක වුණානේ ඒක. දැන්නේ මතක් වුණේ. සාද කුයිස් එක නැද්ද? බයොලොජි තියෙනවා. හරි. එතකොට ඒක අහන්න. ඒක කළාට පස්සේ දැන් මේ සඳ කරනවා කියේ මොකද්ද? ව්‍යුහගත රචනා. නේද? සඳ කරනවා කියේ ව්‍යුහගත රචනා නේද? සඳ ව්‍යුහගත රචනා පොත පටන් ගන්නවා කිව්වා. එතකොට ව්‍යුහගත රචනා ටික එහෙම යනවා. පේපර්ස් වලට වැඩි අවධානයක් දෙනවා. හරි 10 වසර බයොලොජි ටික 10 වසර පන්තියේ දැන් මේ රිවිෂන් වැඩසටහන යනවා. ඒකේ ගහන වීඩියෝස් ටික ඔයගොල්ලන්ට දෙන්න. හරි ඒකෙන් ඒක බලා ගන්න. නැත්තම් දැන් තියරිම කර ඉඳලා හරියන්නේ නැහැ. දැන් පේපර්ස් ලොකු ප්‍රමාණයක් හරි ගස්සලා තියෙනවානේ. එතකොට මේ පේපර්ස් ටික සාකච්ඡා කරන්න ඕනි පුතේ. පේපර්ස් ටික සාකච්ඡා කරනකොට තමයි අඩුපාඩු හැදෙන්නේ. හැබැයි මෙහෙමයි. දැන් වරදිනව නේද? වරදින දේවල් ටික තියෙන. දැන් අපි මේ කතා කරගෙන යනවානේ. එතකොට වරදින දේවල් ටික තියෙන. ඔයාලට ෂුවර් නැති දේවල් ටික. ඒව මේ උත්තරේ ලියලා නිකන් තියන්න එපා. දැන් මේ ප්‍රජනක පද්ධති මේ අපි හිතමු ඔයා දන්නේ නැහැ ප්‍රජනක පද්ධතිය සම්බන්ධ කතන්දර. එතකොට ඔයා ප්‍රජනක පද්ධතිය කොටස විතරක් පාඩම් කරන්න. හරි එහෙම නැත්නම් ඔයා දන්නේ නැහැ ට්‍රාන්සිස්ටරේ ක්‍රියාවලිය. ට්‍රාන්සිස්ටරේ දන්නේ නැහැ කියලා ඉලෙක්ට්‍රොනික පාඩම් මුලින් ඉඳන් ඩයෝඩ් හරිද ඊට පස්සේ ඩයෝඩ් වල ඍජුකරණය ඍජුකාරක පරිපත ඔය ඔක්කොම පාඩම් කරගෙන එන්න එපා. ඒ ට්‍රාන්සිස්ටර් දන්නේ නැති කොටස පාඩම් කරන්න. එතකොට එහෙම වෙනකොට දන්නේ නැති ටික පාඩම් කරනකොට හරි අන්න දන්නේ නැති දේවල් ප්‍රමාණය එන්න අඩු වෙනවානේ. දන්නේ නැති දේවල් ප්‍රමාණය එන්න අඩු වෙනකොට ප්‍රශ්න පත්‍රය ලකුණු එන්න වැඩි වෙනවා. දැන් මම දැකපු දෙයක් තමයි අපි එන්න අර ප්‍රශ්න පත්‍ර අමාරු වෙන විදිහට හැදුවනේ දැන් මේ ක්විස් එකේ තියෙන ඒවා. එතකොට දැන් ඕගොල්ලෝ මම දැක්ක හොඳටම ලකුණු තියෙනවා පළවෙනි පේපරේ දෙවෙනි පේපරේ. දැන් ඔන්න පළවෙනිය ගන්න ලකුණු ටික පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. දැන් එන්න පුතේ ලකුණු අඩු වෙන්න නෙමෙයි ඕනි. තමන්ගේ ලකුණ 39 ගත්ත එක 38 ගත්ත එක ඒක රැක ගන්න දකලා.
හරිද? ඊට අඩු ලකුණු ගත්ත දරුවෝ ඒ ලකුණ වැඩි කරගන්න දකලා. අර තියෙන ලකුණු අඩු වෙන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. මොරාල් එක බස්ස ගන්න එපා අවසාන මොහොතේ. තව මාස කීයක් තියෙන්නේ? එකමාරයි. හරි මේ සතියත් ඉවර වුණාට පස්සේ මාස එකමාරයි. කවුද කවුද තියෙන්නේ? ඔය කොහොමද කියන ඉස්කෝල පටන් ගත්ත නොගත්ත දැන් කරන්න දෙයක් නැහැ. එතනින් සර් ක්වයිස් එක 11:30ට විතරද ප්ලේ කරන්නේ? නෑ. ක්විස් එක දැන් දවල් ප්ලේ කරනවානේ. අද තිබ්බේ නැද්ද දවල්? සර් පේපර් ක්ලාස් එක කවුද කවුද තියෙන්නේ? අර 1000ක් ගෙවන්න ඕන එක. ඒක මෙහෙමයි. ප්‍රශ්න පත්‍ර පන්තිය මේ ඔයාලට මම කියන්නේ ඔයාලට ප්‍රශ්න පත්‍ර පන්තිය දැන් මේක ඉවර වෙනවනේ පුතේ මේ එන සතියෙන්. එතකොට ප්‍රශ්න පත්‍ර පන්තිය දැන් අරගොල්ලන්ට මම දාලා තියෙන්නේ බ්‍රහස්පතින්දා රෑයි. ඒගොල්ලන්ට 9 බ්‍රහස්පතින්දා 9ටයි ඊළඟට සෙනසුරාදා 9ටයි තමයි යාලට ඒක යන්නේ. නමුත් ඔයාලට මෙහිම වැඩක් කරනවා ඔයාලට මේක ඉවරුණාට පස්සේ ප්‍රශ්න පත්‍ර පන්තිය මේ වෙලාවල් ටික හුම්මම යනවා. ඔක්කොම වෙලාවල් ටිකේ පේපර්ස් කතා කරනවා. හරි. මේ මම දැන් ඉරිදා උදේ වරුවයි සඳ පන්තිය ඒව එකක්වත් නතර කරන්නේ නැතුව දිගටම ගෙනියනවා. පේපර් ක්ලාස් එක කියලා වෙලාව අඩු කරන්නේ නැහැ. හරි. ඔය උගන්නපු වෙලාවල් ටික ඔහොම උගන්නවා පේපර්ස් ටික ඔහොම උගන්නවා. එතකොට ඔයගොල්ලන්ට පුතේ ලොකු පේපර්ස් 3-4ක් හරි අපිට සතියට කතා කළා හැකියි. එතකොට කොහොමත් වැඩේ හරි ගස්ස ගන්න පුළුවන්. හරි නේද? ප්‍රශ්න පත්‍ර පන්තිය දිගටම යනවා. දැන් මේ ලබන සතියෙන් ඔයාලා ටියුට් සෙට් එකේ වැඩ ටික ඉවර කරනවා. හරි මේ එන සතියේ. එතකොට ඉවර කරාට පස්සේ අර වැඩ ටික පේපර් ක්ලාස් එකේ වැඩ ටික පේපර් ක්ලාස් එකේ දිගටම යනවා. හරි. සර් ඒකට 10යි නේද? ඔව්. හරි. කවුද කලින් දාන්න ඕනේ? මොකද පුතේ? කවුද කලින් සල්ලි දාන්න ඕනේ? ඔයාලා පුතේ දැන් සති දෙකක් තව මේ කෝස් එක තියෙනවානේ. 15 වෙනකොට තිබ්බනම් ඇති. ඊට පස්සේ අපි අනිත් එකට ඇඩ් කරාම හරි. අරගොල්ලන්ට මම කිව්වේ අනිත් අයට තමයි කිව්වේ මේ බ්‍රහස්පතින්දට කලින් කියලා. මොකද තව පස්සට ළමයි අරන් වැඩක් නැහැ. හෙටින් ඉවරයි. ආපහු ප්‍රශ්න පත්‍ර පන්තියට ළමයි ගන්නෙ නැහැ. හරිද? ඔයාලට ඉතින් දැන් ඔයාලා මේ පන්තිය තාම යනවානේ. හරි. ඒගොල්ලන්ට හෙටින් නවත්තනවා. හෙට රෑ පන්තියෙන් ඒගොල්ලෝ වැඩ දෙවෙනි දවසේ. එතකොට ඒකෙන් පටන් අරන් යනවා. ජනවාරි දෙවෙනිදාද කොහෙද තිබ්බන එක. ඊපස්සේ දැන් ඉවරයි යාලා පන්තියට ආපහු එක ළම එකක් ගන්නෙ නැහැ. ඒකට හේතුව ඉතින් මේ තියෙන්නේ සති 8යි. ඒ සති 8ෙනුත් දැන් සතියක් ගිහිල්ලා ඊට පස්සේ අරගෙන වැඩක් නැහැනේ. දවස් 7න් සති 7න් මොනා කරන්න? එතනින් වැඩේ නතර කරනවා. ඔයාලා පන්ති මෙහෙම අකණ්ඩව දිගටම යනවා. මේ වෙලාවල් ටික විභාගය දක්වාම යනවා. ටයිම් ටේබල් වෙනස් වෙන්නේ නැහනේ. නෑ ටයිම් ටේබල් එක වෙනස් වෙන්නේ නැහැ. විභාගය දක්වාම මේ වෙලාවල් ටික යනවා. හරිද? අඩු කරන්නේත් නැහැ. මං හිතන් හිටියේ ප්‍රශ්න පත්‍ර මේ කෝස් එක ගන්න කලේ. මේ වැඩසටහන කරේ පැය ගන්න වැඩි කරලා කෝස් එක ගන්න. ඒතර මම මේක නතර කරලා පේපර් ක්ලාස් එක කරන්න කියලා හිටියේ. නමුත් ප්‍රශ්න පත්‍ර පන්තිය මේ දවස් 4ෙම කරගෙන ඉස්සරහට ගෙනියනවා. හේතුව එතකොට ඔයාලටත් හොඳයි. ආපහු විද්‍යාව අමුතුවේ පාඩම් කරන්න දෙයක්වත් නැහැ. සතියේ මන් දවස් 4ක් හම්බෙනවා. පේපර්ස් ටික වැඩිපුර කරනවා. ඔයාලටත් එතකොට කරන ළමයි වැඩේ කරන ළමයිට පේපර්ස් ටික කලින් කරන ළමයිට ප්‍රශ්න පත්‍ර ලොකු ප්‍රමාණයක් කෙරේ. හරි නේද? ප්‍රශ්න පත්‍ර ලොකු ප්‍රමාණයක් කෙරේ. ඒ කරන අයට අනිත් එක අර ක්විස් එකේ නම් සහභාගීත්වය අන්තිමයි උදේ. කොච්චර කිව්වා නිදා ගන්නවනේ ඕගොල්ලෝ. ඒකනේ වෙලා තියෙන්නේ. හරි. ඒක තමයි සර් දවල් දාන්න කියන්නේ. මොකද්ද? ඒක තමයි දවල් දාන්න කියන්නේ. දවල්ට දාමු සර්. දවල්ට වෙන ක්ලාස් තියෙනවා. දවල්ට දාමු සර්. හරි නෑ රෑ එකයි දවල් එකයි දෙකම තියෙනවා. රෑ එකයි දවල් එකයි දෙකම තියෙනවා. හරි. අලුතෙන් පටන් ගන්න පේපර් ක්ලාස් එක කෝස් එක කරන්නේ. මේ දිව්වේ බං. අම්බෝදා ඒක තමයි කිව්වේ අපි පේපර් එක කරමුද? ඔයාලට පුතේ මේ දවස් දෙක එන්න එපා කියලා මම මේ කියන්නේ. ඔයාලට මේ දවස් දෙක එන්න එපා. ඔයාලට මේ මුළු වෙලාවම රසපත්තර පන්තිය කරලා උගන්නගෙන යනවා. මම මේක පැය 80 හැදුවේ සති 6ටනේ. ඒ කියන්නේ මේ ජනවාරි මාසේ දෙවෙනි සතියෙන් මේක ඉවරයි. හරිද? එතකොට අරගොල්ලන්ට මං උගන්නගෙන යන්නේ මේ බ්‍රහස්පතින්දා 9 ඉඳලා පැය 3ක් ඉගෙනනවා කියන්නකො. සෙනසුරාදා 9 ඉඳලා පැය 3ක් ඉගෙනනවා කියන්නකො. එයාලට සතියට පැය 6නේ උගන්වන්නේ. ඔයාලට බ්‍රහස්පතින්දාන් ඒක ඉවරයි. මේ වැඩේ ඉවරයි. ඊට පස්සේ ඕගොල්ලන්ට පටන් ගන්න පන්තියේ හරි මේ වෙලාවල් ටික. ඒ කියන්නේ ඉරිදා පටන් ගන්න 6:30 පන්තියේ හැමම තියෙනවා. ඒ 12:30 වෙනකම් කරන එක පැය 6. ඊළඟට සඳුදාපත් තියෙන පැය 3 හැමම තියෙනවා.
ඊළඟට අද පන්තියේ හැමම තියෙනවා. බ්‍රහස්පතින්දා පන්තියේ හැමම තියෙනවා. ඒතකොට ඒගොල්ලන්ට මේ සතියට පැය 6 ගානේ කරන් යන වැඩ කොටස ඒගොල්ලන්ට සති 4න් කරන වැඩ කොටස ඕගොල්ලන්ට සති 2කින් කෙරෙනවා. ඒකයි මම කියේ වෙලාවල් වෙනස් කරන්නේ නැහැ කියලා. සර් කුයිස් එක දවල් කීයටද ප්ලේ කරන්නේ? 2. හරි දවල් 2 ප්ලේ කරමු. හරි 2ට හොඳයිනේ වෙලාව. මම අර ඊයේද කොහෙද ඊයේ ප්ලේ කරේ කුයිස් එක පළවෙනි එක. හරි දැන් ඒ ටික උදේවරුවේ ටට්ටක් ගාලා ප්ලේ කරන්න මම වෙලාවල් ටික දාලා ඉවර වෙලා. කුයිස් එකේ වෙලාවල් ටික දාලා ඉවරලා උදේවරුවේ ටික ප්ලේ කරන්න. අර කුයිස් එකේ අනාතරේ අතරමැදි මැසේජ් දාන්න එපා. එතකොට පොඩ්ඩක් අපු ප්‍රශ්නයක් ඊට පස්සේ කුයිස් එකේ වැඩේ බැලන්ස් කරගන්න බැරුව යනවා. හරි. ඊළඟට බලන්න දැන් ඇති පුතේ. මෙතන තියෙනවා අලිංගික ප්‍රජනනයෙන් ලැබෙන නවශාක මෞශාකයට සර්ව සම්වීමට හේතුව කුමක්ද? ඒක කිව්වා ශාකවල සිදුවන ස්වභාවික වර්ධක ප්‍රචාරණ ක්‍රම දෙකක් නිදසුන් සහිතව දක්වන්න. මොනවාද? මුල් මගින් වර්ධනය වීම. මුල් මගින් වර්ධනයේ අවස්ථාවක් කියන්න බලන්න. මුල් මගින් නවශාක බිහිවන අවස්ථාව. කරපිංච. හරි කරපිංචා. නිල්මාණය. දෙල්. හරි. ඊළඟ දාවක හදම් මගින් ගොටුගල. දාවක හදම් මගින් ගොටුගල. හරි ඊළඟට ශාක පත්‍රය පැලවීමෙන් හරි පත්‍රයෙන් අංකුරේ නේව මොනවාද? අක්කපාන අඩපොල් බිගෝනියා. ඔව් බිගෝනියා. හරි. සපුෂ්ප ශාකවල ලිංගික ප්‍රජනන ව්‍යුහය පුෂ්පයයි. පුෂ්ප සෝපරාගණය වළක්වා පරපරාගණය ඇතිවීමට අනුවර්තන දරයි. පුෂ්ප සෝපරාගණය වළක්වා පරපරාගණය උත්සාහ දැරීමට හේතුව කුමක්ද? මොකද පුතේ හේතුව? අලුත් ලක්ෂණ සහිත නව පරම්පරාවක්. පරපරාගණය වළක්වලා පරපරාගණය දක්වන්න උත්සාහ කරනවා. ඇයි ඒ වඩා හොඳ නැත්නම් පරිසරයට හොඳින් අනුවර්තනය වූ ජනිතයින් බිහි කිරීම. පරිසරයට හොඳින් අනුවර්තනය වූ නව ජනිතයින් බිහි කරන්න. පරිසරයට හොඳින් අනුවර්තනය වූ නව ජනිතයින් බිහි කිරීම. පුෂ්ප ස්වපරාගණය වැළැක්වීමට දන්න අනුවර්තන දෙකක් බාහිරාවර්තී රේණු ස්වයං මන්දතාවය. පළවෙනි එක මොකද? B11 B11 මොකද්ද B11? නව ලක්ෂණ සහිත ස්වපරාගණය වළක්වා පරපරාගණය උත්සාහ දැරීමට හේතුව මොකද්ද? පරිසරයට හොඳින් අනුවර්තනය වූ නව ජනිතයින් බිහි කිරීම. පරිසරයට හොඳින් අනුවර්තනය වූ නව ජනිතයින් බිහි කිරීම. පුෂ්ප ස්වපරාගණය වැළැක්වීමට දරන අනුවර්තන දෙකක්. ස්වපරාගණය වළක්වන්න දරන අනුවර්තන මොනවාද? ස්වන්දතාවය, යෝග බාධකතාවය, බාහිරාවර්තී යෝග බාධකතාවය, බාහිරාවර්තී රේණු. හරි. ඊළඟට බීජ පරෝහණයට අවශ්‍ය සාධක පැවතියද ඇතැම් අවස්ථාවල බීජ පරෝහණය නොවීම බීජ සූක්ෂමතාවය ලෙස හඳුන්වයි. බීජවල සූක්ෂමතාවයට බලපාන සාධක මොනවාද? බීජවල සූක්ෂමතාවයට බලපාන සාධක මොනවාද පුතේ? කලලය පරිණත නොවීම. ඔව්. කලලය නොමේරු පරිණත. කලලය. නොමේරු කලලය. හරි. ඊට පස්සේ ඔක්සිජන් සහ ජලය සඳහා බීජාවරණ වර්ධක නිෂේධක ද්‍රව්‍ය බීජාවරණය ජලයට අපාරගම්‍ය වීම. වර්ධක නිෂේධක ද්‍රව්‍ය ඔව් නිෂේධක ද්‍රව්‍ය. වර්ධක නිෂේධක ද්‍රව්‍ය නිසා. හරි. ඊළඟට ජීවියෙකු සංවේදී ප්‍රතිග්‍රාහකයක් මගින් ලබා ගන්නා උත්තේජ හඳුනාගත් පසු ඒ සඳහා ප්‍රතිචාර දැක්වීම සිදු කරයි. මෙලෙස ප්‍රතිග්‍රාහක ඉන්ද්‍රියන් කාරකයන් අතර පවතින සම්බන්ධීකරණය සමායෝජනයයි කියලා කියනවා. මිනිසාගේ සමායෝජන ක්‍රියාවලිය හරි සිදුවිය හැකි ආකාර දෙකක් නම් කරන්න කියලා කියනවා. මිනිසාගේ සමායෝජන ක්‍රියාවලිය සිදු වෙන්න පුළුවන් ආකාර දෙකයි. එකක් විද්‍යුත් සමායෝජනය, අනිත් එක රසායනික සමායෝජනය. හරි. විද්‍යුත් සමායෝජනය, අනිත් එක රසායනික සමායෝජනය. මධ්‍ය ස්නායු පද්ධතියේ රූප තරණක් දීලා තිනවා ABCD නම් කරන්න කියලා. ඒ කියන්නේ මස්තිෂ්කය. ඒ කියන්නේ මස්තිෂ්කය. B කියන්නේ අනුමස්තිෂ්කය. B කියන්නේ අනුමස්තිෂ්කය. C කියන්නේ සුසුම්නා ශීර්ෂකය. C කියන්නේ සුසුම්නා ශීර්ෂකය. D කියන්නේ සුසුම්නාව. D කියන්නේ සුසුම්නාව. පහත එක් එක් කාර්ය සඳහා දායක වන්නේ මධ්‍ය ස්නායු පද්ධතියේ කවර කොටසද? මතකය, දැනුම, බුද්ධිය වැනි උසස් මානසික ක්‍රියා පාලනය කවුද? මස්තිෂ්කය. ඒකනේ පුතේ යාගේ පෘෂ්ඨ වර්ග බලය වැඩි වෙන්න රැලිසි සහිත වෙලා තියෙන්නේ. එතකොට වැඩි දෙයක් මතක තියාගන්න පුළුවන්, කල්පනා කරන්න පුළුවන්, බුද්ධි
බුද්ධිය පාවිච්චි කරලා හිතන්න පුළුවන්. හෘද ස්පන්දනයේ පාලනය කියන්නේ අනිච්චානුක ක්‍රියා පාලනය කරන්නේ කවුද පුතේ? අනිච්චානුක ක්‍රියා පාලනය කරන්නේ සුසුම්නා ශීර්ෂකය. සුසුම්නා ශීර්ෂකය. සුසුම්නා ශීර්ෂකය. හෘද ස්පන්දනයේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය ඕවා පාලනය කරන්නේ සුසුම්නා ශීර්ෂකය. දේහ සමතුලිතතාවය අනුමස්තිෂ්කය. මත්පැන් පානය කරාම ඔය අනුමස්තිෂ්කයේ ක්‍රියාකාරීත්වය තමයි හරියට වෙන්නේ නැත්තේ. ඒ නිසා තමයි පුතේ වැනි ටික්ටක් කියන්නේ ඒක. හරි අනුමස්තිෂ්කය හරියට වැඩ කරන්නේ. එතකොට දේහය සමබර නැහැ. එතකොට පැද්දි විසිරෙනවා. හරි. මිනිසෙකුගේ හිසේ පිටුපස්ස පහළ පෙදෙසට තදින් පහරක් ඇතුළු විට ඔහු මරණයටපත් විය. ඒට හේතුව මොකද? සුසුම්නා ශීර්ෂකයට හානි සිදුවීම. සුසුම්නා ශීර්ෂකයට හානි සිදුවීම. සුසුම්නා ශීර්ෂකයට හානි සිදුවීම. ඊළඟට ස්නායු පද්ධතියේ ව්‍යුහමය ඒකකය හා කෘත්‍යමය ඒකකය. ස්නායු පද්ධතියේ ව්‍යුහමය ඒකකය නියුරෝනයනේ ස්නායු සෛල. ව්‍යුහමය ඒකකය මොකද්ද? නියුරෝන. නැත්නම් ස්නායු සෛල. නියුරෝන. ඊළඟට කෘත්‍යමය ඒකකය මොකද්ද? ප්‍රතීක ඡාපය. කෘත්‍යමය ඒකකය මොකද්ද? ප්‍රතීක ඡාපය. මතකයිනේ ප්‍රතීක ඡාපය? කාරක මුලින්ම ප්‍රතිග්‍රාහකයේ මධ්‍ය ස්නායු පද්ධතිය මධ්‍ය ස්නායු පද්ධතියෙන් කාරකය. ඒක බලන්න පාඩම් කරගන්න මතක නැත්නම් මිනිසෙකුගේ හිතේ පිටුපස පහළ ප්‍රදේශයට අපිට ප්‍රතීක ඡාපය ලියන්නත් වෙනවා විභාගෙදී. එහෙම ලියන්නවොත් මෙහෙමයි එන්න ඕන. ප්‍රතිග්‍රාහකය කියන එකට එන්නේ අපේ සංවේදීන්ද්‍රිය ඇස කන්නාසය දිව සම කියන. ප්‍රතිග්‍රාහකයෙන් ගන්න තොරතුරු සංවේදක නියුරෝන හරහා පාට දෙන්නේ මධ්‍ය ස්නායු පද්ධතියට එනවා. මධ්‍ය ස්නායු පද්ධතිය තුල පණිවිඩ හොමාරු කරන්නේ අන්තර්බාර නියුරෝන වලින්. ඊට පස්සේ මධ්‍ය ස්නායු පද්ධතියෙන් කියනවා කරන්න ඕනි දේ මොකක්ද කියලා. දැන් උදාහරණයක් අපේ කකුලේ කටුවක් ඇනෙනවා. කකුලේ කටුවක් ඇන්නකොටම සමට දැනෙනවා ඇනෙනවා කිය. එතන මොකද කරන්නේ? නියුරෝන වලින් ගන්නවා පණිවිඩය සංවේදක නියුරෝන වලින් ඇනෙනවා කිය. ඒ පණිවිඩය අරගෙන එනවා මධ්‍ය ස්නායු පද්ධතියට. අරගෙන ඇවිල්ලා මොකද කියන්නේ? මධ්‍ය ස්නායු පද්ධතියට කියනවා කකුලේ මොකක් හරි ඇනෙනවා කිය. එතකොට සුසුම්නා ශීර්ෂකය තමයි ශනික ප්‍රතිචාර දක්වන කෙනා. සුසුම්නා ශීර්ෂකය මගින් කියනවා පුතේ කකුල ඉක්මනට අහකට ගනින් කියන පණිවිඩය. ඒ පණිවිඩේ චාලක නියුරෝන වලින් ගේනවා කාරක වලට. කොහාටද ගේන්නේ? කාරක වලට. කාරක කියලා කියන්නේ අපේ කකුලේ මාංශ පේශි. දැන් මෙතනදී කකුලේ කටුවක් ඇන්නකොට ඒ පණිවිඩය අරගෙන ඉන්නේ කොහාටද? කකුලේ මාංශ පේශි වලට. ඒ මාංශ පේශි ටක් ගාලා හකුලපු ගම අන්න කකුල ඉවතට ගෙනෙනවා. ඊට පස්සේ තමයි සුසුම්නා ශීර්ෂකයෙන් පණිවිඩයක් යවනවා මස්තිෂ්කයට. අන්න උඹේ කකුලේ කටුවක් යන්න ගියා. පොඩ්ඩක් බලහන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා වනීඩ. ඊට පස්සේ තමයි බලන්නේ කටුවක්ද නේයක්ද මොකද්ද කියලා බලා ඊට පස්සේ තමයි හිත බලන්නේ. හරි. ඒ අනිත්‍ය ශනික ප්‍රතිචාර දක්වන්නේ. දැන් අපි ඔය රත් වෙච්ච යම කතක කුස්සිය පැත්තේම කරක් කරගෙන ඉන්න ගමන් හෙමීට කයියක් දාගෙන මොකද හිටපු ගමන් රත් වෙච්ච රයිස් කුකර් එකේ අත ගෑවෙනවා. හරි. අත ගෑවෙන ගමන් අපි අල්ලගෙන ඉන්නවා. අත ගෑවෙනකොට අර ඒ අවස්ථාව හිතන්න මේ අවස්ථාවේ සිතාමතාද පුතේ ප්‍රතිචාරය ගන්නෙ. රයිස් කුකර් එක අල්ලගෙන කල්පනා කරනවා දැන් නම් රත් වෙනවා. තව චුට්ටක් රත් වුණොත් ඌය වෙයි. ඒ නිසා අතහකට ගන්න ඕනි. එහෙමද? නෑනේ ගෑවිච්ච ගමන් යාර දෙකක් විතර එහාට විසිරෙනවා. ඇයි ඒ? අර ඒ අවස්ථාවේ ශනිකව තමයි ප්‍රතිචාර දක්වන්නේ. ඔය ඒකනේ පුතේ ඒක අධික නිදිමතේ සහ මත්පැන් පානය කළා වාහන ධාවනය කරන්න එපා කියලා කියන්නේ දෙකම එකයි. හොඳේ. නිදිමතේ පැද්දත් එච්චරයි මත්පැන් පානය කළා පැද්දත් එච්චරයි. එතකොට වෙන්නේ මොකද්ද? මේ ප්‍රතිචාර දක්වන වේගය අඩු වෙනවා. හරි ආවේග සම්ප්‍රේෂණ වේගය අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? දැන් ඔන්න ඉස්සරහින් මිනිස්සෙක් පයින්නකොට දැන් බ්‍රේක් එක ගන්න ඕන. S2 ගන්නවා. මිනිස්සෙක් ඉස්සරහින් පයින්නවා. අන්න අපි ගත්ත උත්තේජය. ඒ S2 ගත්ත එක ගෙනිච්චා පාටද සුසුම්නා ශීර්ෂකයට පයින්නවා. එතකොට මොකද වෙන්නේ? සංවේදක නියුරෝන හරහා සුසුම්නා ශීර්ෂකයට ගෙනිච්චා සුසුම්නා ශීර්ෂකයෙන් කියනවා ටක් ගාලා බ්‍රේක් ගහපන් කියලා. ඒක චාලක නියුරෝන හරහා කකුලට එනකොට හැප්පිලා තව හරි මීටර 40ක් 50ක් ගිහිල්ලත් ඉවරයි. ඇයි ඉතින් ආවේග සම්ප්‍රේෂණ වේගය අඩුයිනේ. බ්‍රේක් එක පා ගන්න හදනකොට ඔක්කොම වෙන්න තියෙන ඒවා වෙලා ඉවරයි. හරි. එහෙමනම් මතක තියාගන්න ඒවා.
එතකොට මෙතන ව්‍යුහමය ඒකකය මොකද්ද? නියුරෝනය. කෘත්‍යමය ඒකකය මොකද්ද? ප්‍රතීක ඡාපය. ප්‍රත්තු යමක අනපේක්ෂිතව අත ගැටෙන විට අත ශනිකව විවතර ගැනීම සිදු කරයි. අපි මේ ටිකක් වල්පල් කතා කරාට අවශ්‍ය දේවල් කතා කරලා තියෙන්න පුළුවන් නේ. මේ ප්‍රතීක ක්‍රියාව සඳහා ආවේග සම්ප්‍රේෂණය දායක වන නියුරෝන අණුපිළිවෙලින් දක්වනවා. ඉතින් සංවේදක නියුරෝන ඊළඟට මධ්‍ය ස්නායු පද්ධතිය තුල පණිවිඩ හෝමාරු කරන්නේ අන්තර්හාර නියුරෝන. සංවේදක නියුරෝන ඒකෙන් අන්තර්හාර නියුරෝන ඒකෙන් එන්නේ පාඩද චාලක නියුරෝන. මධ්‍ය ස්නායු පද්ධතිය තුල පණිවිඩ හෝමාරු කරන්නේ පුතේ හරි අන්තර්හාර නියුරෝන මගින්. ඊළඟට ප්‍රතීක ක්‍රියා සුසුම්නා හා කපාල කියලා දෙකක් තියෙනවා. ඊට ප්‍රතික්‍රියා කවර වර්ගයට අයත් වේද? ඒතර මේවා මොනවාද පුතේ? මේවා සුසුම්නා ප්‍රතික්‍රියා. සුසුම්නා ප්‍රතික්‍රියා. කපාල ප්‍රතික්‍රියා කියලා කියන්නේ පුතේ කපාලේ මොළයෙන් එන ස්නායු යුගල 12ක් තියෙනවානේ. ඒ එන ස්නායු යුගල 12 මගින් පාලනය වෙන ඒවා තමයි කපාල ප්‍රතික්‍රියා. ඒ මොනවාද? කිවිසුම, ඇසිටිය ගහන එක. හරිද? ඒ වගේ ඒවා තමයි කපාල ප්‍රතික්‍රියා කියන්නේ. කිවිසුම් යාම, ඇසිටිය ගැසීම. සර් B එකට එන්නේ මොකද? මොකද පුතේ? B එකට උත්තරේ මොකක්ද සර්? B එකට සුසුම්නා ප්‍රතික්‍රියා. සුසුම්නා ප්‍රතික්‍රියා. සුසුම්නා ප්‍රතික්‍රියා. B එකට සුසුම්නා ප්‍රතික්‍රියා. හරි. 6 වෙනි ප්‍රශ්නේ. හරි. මේ තියෙන්නේ මොකද්ද පුතේ? ලුණ් නිස්තාරණය කරන. මරු පාඩම. මරු රූපයක් පුතේ. සුපිරි. මෙතන වෙන්නේ ඔන්න බලන්න තටාක තුනයි. පළවෙනි තටාකය, දෙවෙනි තටාකය, තුන්වෙනි තටාකය. හරිද? මෙතනදී මේ තියෙන්නේ පළවෙනි තටාකය. මේකට අපි කියන්නේ මොකද? නොගැඹුරු විශාල තටාකය. මේකට අපි කියනවා මධ්‍ය ප්‍රමාණීය තටාකය. මේක ඇහිලා කුඩා තටාකය. හරි. ලුණ් නිෂ්පාදනය කරනකොට දැන් මුලින්ම කරන්නේ මොකද? නොගැඹුරු විශාල තටාකයකට තමයි පුතේ මුහුදු ජලය එකතු කරන්නේ. නොගැඹුරු විශාල තටාකය තුලදී අපි දන්නවා අවක්ෂේප වෙනවා. කවුද? කැල්සියම් කාබනේට්. කැල්සියම් කාබනේට් අවක්ෂේප වෙනවා. එතකොට ඒ කැල්සියම් කාබනේට් යොදාගෙන මෙතන මොකද කරලා තියෙන්නේ? ඒ කැල්සියම් කාබනේට් ටික අරගෙන තියෙනවා යකඩ නිස්සාරණ ක්‍රියාවලියට අවශ්‍ය කරන කැල්සියම් කාබනේට් සපය ගන්න. යකඩ නිස්සාරණ ක්‍රියාවලිය අමුද්‍රව්‍යයක් ලෙස අපි කැල්සියම් කාබනේට් ගන්නවනේ. හරිද? එතකොට මෙතනදී මේ අමුද්‍රව්‍ය විදියට මේක P කියලා සංකේතවත් කරලා තියෙනවා කැල්සියම් කාබනේට් අරන් තියෙනවා. හරිද? එතකොට මෙතන P කැල්සියම් කාබනේට් Q කියන්නේ අමුද්‍රව්‍යයක් වෙන්නේ නැති නේ. එතකොට Fe2O hematite R කියන්නේ එතකොට coke. අපි දැන් දෙමිටමු. ඊට පස්සේ මෙතනින් පුතේ දෙවෙනි තටාකයේදී අපි දන්නවා අවක්ෂේප වෙන්නේ කවුද? කැල්සියම් සල්ෆේට්. කැල්සියම් සල්ෆේට් ආකාර දෙකකට අවක්ෂේප වෙන එක 2H2O. 2H2O කියන්නේ මොනවාද? ජිප්සම්. දන්න නැති ඒවා ලියා ගන්න. ජිප්සම්. හරිද? ඊළඟට ආපහු කැල්සියම් සල්ෆේට් භාගයයි H2O. හරි. ඒ මොනවාද? පැරිස් බදාම. හරි. එතකොට පුතේ ඊට පස්සේ මොකද වෙන්නේ? මේකේ අවක්ෂේප වෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්. තුන්වෙනි තටාකය. ඒ අවක්ෂේප වෙන සෝඩියම් ක්ලෝරයිඩ් ටික ඩවුන් කෝෂයට දාලා තියෙනවා. ඕක දාන්නේ විලීන කළා. හොඳේ. විලීන කළ සෝඩියම් ක්ලෝරයිඩ්. විලීන කරනවා කියන්නේ මොකද? රත් කළා ද්‍රව කරනවා.
ඒක ඩවුන්ස් කෝෂයට දානවා. ඩවුන්ස් කෝෂයට දාලා අපිට පුළුවන් මොනා කරන්නද? ක්ලෝරීන් වායුවයි සෝඩියමුයි වෙන් කරගන්න. හරි. PQRSCU පිළිවෙලින් P මොකද්ද? P කියන්නේ කැල්සියම් කාබනේට්. Q කියන්නේ හිමටයිට් Fe2O3. R කෝ ගල්ලඟුරු. S කියන්නේ කැල්සියම් සල්ෆේට් 2H2O කැල්සියම් සල්ෆේට් භාගය H2O. සමානට කැල්සියම් සල්ෆේට් කියන උත්තරේ විතරක් වෙන්න පුළුවන් බලාපොරොත්තු වෙන්න. හරි. ඊළඟට T කොටි PQRS එමට T පේන්නේ. T කොටි T නෑ නේද? නෑනේ. හරි. එතකොට ඊළඟට එළියට යන ඒවා තියෙනවා U වල අපවායු ද්‍රවයකට U එහෙනම් ලෝබ. U කියන්නේ ලෝබ. U කියන්නේ ලෝබ. සර් Q එකට RX සම්පත නම් කරාදී තරාගය හා එහි තැන්පත් වෙන ද්‍රව්‍ය ලියන්න. අංක 3 ලෙස තරාගයේ තැන්පත් වෙන මොනවා? සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් ක්ලෝරයිඩ්. 1 2 3 තටාකවලදී භාවිතා වන මිශ්‍රණයක සංඝටක වෙන් කරන ශිල්පීය ක්‍රමය. 1 2 3 තටාකවලදී භාවිතා වන මිශ්‍රණය ස්ෆටිකීකරණය. ශිල්පීය ක්‍රම දෙක ස්ෆටිකීකරණය හා නෑ වාෂ්පීකරණය හා ස්ෆටිකීකරණය. වාෂ්පීකරණය හා ස්ෆටිකීකරණය. වාෂ්පීකරණය හා ස්ෆටිකීකරණය. ජලය වාෂ්ප කළා ස්ෆටික වෙන් කර ගන්න ක්‍රියාවලිය. වාෂ්පීකරණය හා ස්ෆටිකීකරණය. හතරවන ඇටෝමයේ දැක්වෙන්නේ ඩවුන්ස් කෝෂයේ ඒ සිදු කරන නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා තුන තටාකයේ එකතු වෙන ද්‍රව්‍යයට අමතරව එකතු කරන වෙනත් ද්‍රව්‍යයි. පුතේ සෝඩියම් ක්ලෝරයිඩ් ගත්තාම උත්තරහගෙන මොකද පුතේ? වාෂ්පීභවනය නෙමෙයි. කියන්නේකෝ. වාෂ්පීභවනය නෑ ඒ ක්‍රියාවලිය වාෂ්පීභවනය හා ස්ෆටිකීකරණය වාෂ්පීභවනය කියන එකත් වාෂ්පීකරණයේම එකක් තමයි. හරි ඔය අපි මේ වචන ටික පටලවා ගත්ත සීන් එකක් තියෙන්නේ. මොකද්ද දන්නවද? ඔය වාෂ්පීකරණය කියන එක ඇතුලේ තමයි තියෙන්නේ වාෂ්පීභවනයයි නැටීමයි කියන්නේ. හරි නටන උෂ්ණත්වයේදී පිට කළා හරනවා එකක්. වාෂ්පීභවනය කියන්නේ නටන උෂ්ණත්වයට අඩු උෂ්ණත්වයකදී පිට කළා හරන. දෙකටම පොදුවේ කියන්නේ වාෂ්පීකරණය. හරි. ඊළඟට මේකේ ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? ඊළඟ ප්‍රශ්නේ හතරවන ඇටෝමයේ T නිෂ්පාදනය කර ගැනීමේ ක්‍රියාව නෑ. තුනෙහි තටාකයෙන් එකතු කරන ද්‍රව්‍යයට අමතරව එකතු කරා. දැන් මේ සෝඩියම් ක්ලෝරයිඩ් විලීන කරන්න. දැන් මේ ඝන සෝඩියම් ක්ලෝරයිඩ් තියෙන්නේ. ඝන සෝඩියම් ක්ලෝරයිඩ් විලීන කරන්න පුතේ ලොකු උෂ්ණත්වයක් දෙන්න ඕන. හරි ලොකු තාපයක් දෙන්න ඕන. ඒතකොට ලොකු උෂ්ණත්වයකට රත් කරන්න ඕන. ඒතකොට ඒ අවස්ථාවේ ලබා දිය යුතු තාප ශක්තිය වැඩි නිසා අපි මොකද කරන්නේ? මෙයත් එක්ක 140ක් විතර කැල්සියම් ක්ලෝරයිඩ් මිශ්‍ර කරනවා. මෙයත් එක්ක 140ක් විතර කැල්සියම් ක්ලෝරයිඩ් මිශ්‍ර කරනවා. ඒතර මේ සෝඩියම් ක්ලෝරයිඩ් එක්ක 140ක් විතර කැල්සියම් ක්ලෝරයිඩ් මිශ්‍ර කරාම එයාගේ තාපාංකය පහළ යනවා. එයාගේ මොකද පහළ යන්නේ? තාපාංකය පහළ යනවා. තාපාංකය පහළ ගියාම ද්‍රවාංකය පහළ යනවා. හොඳේ? වචන වැරදුනා. සෝඩියම් ක්ලෝරයිඩ් එක 140ක් කැල්සියම් ක්ලෝරයිඩ් මිශ්‍ර කරා එයාගේ ද්‍රවාංකය පහළ යනවා. ද්‍රවාංකය පහළ ගියාම අන්න ද්‍රව බවට පත් වෙන උෂ්ණත්වය අඩුයි. එතකොට ලබා දෙන්න ඕන තාප ප්‍රමාණය අඩුයි. හරි ලබා දිය යුතු තාප ප්‍රමාණය අඩු වෙනවා. හරි ඒ ටික වරද්ද ගන්න නැතුව ලියන්න පුතේ. හොඳේ? සෝඩියම් ක්ලෝරයිඩ් කැල්සියම් ක්ලෝරයිඩ් 140ක් මිශ්‍ර කරන්නේයි සෝඩියම් ක්ලෝරයිඩ් වලට කැල්සියම් ක්ලෝරයිඩ් 140ක් මිශ්‍ර කරන්නේ. එහිදී මෙයාගේ මොකද්ද වෙන්නේ? ද්‍රවාංකය පහළය විලීන කරන්න ලබා දිය යුතු උෂ්ණත්වය. ඊළඟට ඉහත එහි ඔබ නම් කර ද්‍රව්‍ය එකතු කිරීමෙන් ලැබෙන වාසිය මොකද්ද කියලා අහනවා. මොකද්ද වාසිය? වාසිය මං කිව්වද? වාසිය ද්‍රවාංකය පහළ යාම. ද්‍රවාංකය පහළ යාම.
ද්‍රවාංකය 15. මිශ්‍රණය විලීන වන උෂ්ණත්වය අඩුවීම කිව්වොත් වැරදිද? මොකද පුතේ? මිශ්‍රණය විලීන වන උෂ්ණත්වය අඩුවීම කිව්වොත් වැරදිද? මිශ්‍රණය විලීන වන උෂ්ණත්වය අඩුවීම. හරි. ගැටලුවක් නැහැ. ඊළඟට හතරවන ඇටවුමෙහි T නිෂ්පාදනය කර ගැනීමේ ක්‍රියාවලිය සඳහා යොදා ගන්නා නිස්සාරණ ක්‍රමය කවර නමකින් හැඳින්වෙන්නේ? T මේ T කියන්නේ සෝඩියම්. ඔය ඩවුන්ස් පෝෂන් මෙන්න මෙතෙන්ට තියෙන්නේ. T කියන්නේ සෝඩියම්. කොහොම දෙකක් තියෙනවනේ. මේක. හරි. T කියන්නේ සෝඩියම්. සෝඩියම් නිෂ්පාදනය කරනකොට අපෙන් අහනවා මෙතනදී නිස්සාරණ ක්‍රමය කවර නමකින් හැඳින්වේද? මේ නිස්සාරණ ක්‍රමයට අපි කියන්නේ මොකක්ද කියලාද පුතේ? විද්‍යුත් විච්ඡේදන. විද්‍යුත් විච්ඡේදන. විද්‍යුත් විච්ඡේදන. විද්‍යුත් විච්ඡේදනය කියලා කියන්නේ. හරි. ඊට පස්සේ ඊළඟ එක හතරවන ඇටවුමේ ක්ලෝරීන් වායුව පිටවීමට අදාළ සූත්‍ර රසායනික ප්‍රතික්‍රියාවලිය. හතරවන ඇටවුමේ ක්ලෝරීන් වායුව පිටවීමට අදාළ සූත්‍ර රසායන සමීකරණය ලියන්න. සෝඩියම් ක්ලෝරයිඩ් විලීන වෙන්නේ විලීන සෝඩියම් ක්ලෝරයිඩ්. හරි. ඒක ලික්විඩ් කියලා දැන් මේ විලීනනේ, ජලය නෙමෙයි විලීන. එතකොට ලැබෙන්නේ මොනවාද? සෝඩියම් ධන ක්ලෝරින් ගෑස් තුලිත කරන්න 2. හරි. ඊට පස්සේ මේකේ අර්ධ ප්‍රතික්‍රියාව වහන්නේ පොඩයි ලියන්නේ බව. හතරවන ඇටමේ ක්ලෝරීන් වායුව පිටවීමට අදාළ තුලිත රසායනික ප්‍රතික්‍රියාව. හරි. ක්ලෝරීන් වායුව පිටවීමට අදාළ පුතේ තුලිත රසායනික ප්‍රතික්‍රියාව කියලා වරහන් අපිට දාලා දෙනවා අර්ධ ප්‍රතික්‍රියාව. ඒතර අර්ධ ප්‍රතික්‍රියාව නම් එන්නේ මෙහෙමයි. Cl - ඒවා දෙකක් යනවා. Cl - ඒවා දෙකක් ගිහිල්ලා මොකද කරන්නේ? ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා Cl2 වායු අණුවක් හදනවා. මේක. හරි. Cl - ඒවා දෙකක් ගිහිල්ලා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා Cl2 වායු අණුවක් හදනවා. ඊළඟට ක්ලෝරීන් අණුවේ ප්‍රයෝජනය සඳහන් කරන්න ක්ලෝරීන් ජලය පිරිසිදු කරන්න ගන්නවා විරංජන කාරකයක් ලෙස ගන්නවා. ජලය පිරිසිදු කිරීමට විරංජන කාරකයක් ලෙස ජලය පිරිසිදු කිරීමට ගන්නවා විරංජන කාරකයක් ලෙස ගන්න. ක්ලෝරීන් අණුවේ තිස්කතිර සරහන අඳින්න. ඉතින් හරි සරලයිනේ. ක්ලෝරීන්. හරි. ක්ලෝරීන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න 2යි 8යි 7යි. Cl1 Cl එකතු වෙන්නේ. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7යි. එහෙනම් SI වෙන්න හදන්න ඕනි එක බන්ධනය. ඇයි? අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7යි කියන්නේ අපිටින් අවශ්‍ය කරන්නේ එක ඉලෙක්ට්‍රෝනය එහෙනම් එක බන්ධනයක් හදන්න. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7යි එකයි වැය වෙලා තියෙන්නේ. තව කීයක් ඉදිරියද? 6ක්. මෙයාගෙත් තව 6ක්. හරි. ඊළඟට සර් B එකට මොකද්ද? B එකට පුතේ ගත්ත හැකි විරංජන කාරකයක් ලෙස. හරි. විරංජන කාරකයක් ලෙස. තව ගත්ත හැකි ක්ලෝරීන් ජලය පිරිසිදු කිරීමට. හරි. 3 තටාකයෙන් ඉවත් වන මව් ද්‍රාවණය තුල මැග්නීසියම් ක්ලෝරයිඩ් පවතී. ඒ අනුව මව් ද්‍රාවණයේ ලීටරයක් තුල මැග්නීසියම් ක්ලෝරයිඩ් ග්‍රෑම් 5 අඩංගුවේ
මැග්නීසියම් ක්ලෝරයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය ටක් ගාලා මැග්නීසියම් ක්ලෝරයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය මැග්නීසියම් මේවා 1යි ක්ලෝරීන් ඒවා 2යි 24 ඒවා 1යි 35.5 ඒවා 2යි 24යි ධන 35.5 ඒවා දෙකන්නේ 71යි 1යි 4යි 5යි 7යි 2යි නම් ඊළඟට කියනවා මෞද්‍රාවණය තුළ මැග්නීසියම් ක්ලෝරයිඩ් සාන්ද්‍රණය අහන්න. හරි සාන්ද්‍රණය නම් පුතේ C සමානයි N බෙදීම V. N මවුල ගන්න. ඉතින් ග්‍රෑම් 95ක් දිය වෙලා තියෙනවනේ. ඉතින් ඔයාලට පැහැදිලි මේ සාපේක්ෂ අණුක ස්කන්ධය 95යි කියන්නේ එක මවුලයක් කියලා කියන්නේ පුතේ කොච්චරද? එක මවුලයක් කියන්නේ ග්‍රෑම් 95. එහෙනම් මෙතනදී අපි n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් m දාන්න දෙයක් නැහැ. ඉතින් මේ n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් m දානකොට සිම්පල් m කියන්නේ ලබාගත් ස්කන්ධයක් ග්‍රෑම් 95යි. අර දැන් මේ කියනවනේ මේ කියනවා මෞද්‍රාවණයේ ලීටරයක් තුළ මැග්නීසියම් ක්ලෝරයිඩ් ග්‍රෑම් 95ක් අඩංගුයි. එතකොට ගත් ස්කන්ධය 95යි මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් 95යි. ඉතින් බලන්නකො ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවා මේකට මේක කැපෙනවා 1යි මවුල ගාන 1යි. එතකොට මවුල ගාන 1යි නම් n මවුල 1යි පරිමාව ඝන ඩෙසිමීටරයයි කියලා දාන්න. ලීටර එක සමානයි ඝන ඩෙසිමීටර 1යි. එතකොට ඝන ඩෙසිමීටරයට මවුල 1යි. ඝන ඩෙසිමීටරයට මවුල 1යි. හරිද? ඊට පස්සේ මෞද්‍රාවණීය භාවිතයේ මැග්නීසියම් ලෝහය වෙන් කරගත හැකියි. මැග්නීසියම් ලෝහයේ භාවිතයක් සඳහන් කරන්න මැග්නීසියම් ගන්නවා මොකටද? කැතෝඩීය ආරක්ෂණය සඳහා. කැතෝඩීය ආරක්ෂණය සඳහා මැග්නීසියම් ගන්නවා. ඖෂධ වලට. හරි. මැග්නීසියම් ලෝහය තනුක සල්ෆියුරික් අම්ලය සමග ප්‍රතික්‍රියා කිරීමේ ප්‍රතික්‍රියක සහිත ඇටෝමයේ උෂ්ණත්වය ඉහළයයි. මේ ප්‍රතික්‍රියාවට අදාළ ශක්ති පර්යාසයේ ශක්ති සටහනක් මගින් දක්වන්න. ඉතින් පුතේ මෙතනදී උෂ්ණත්වය ඉහළ යනවා. ද්‍රාවණයේ උෂ්ණත්වය ඉහළ යනවා. ද්‍රාවණයේ උෂ්ණත්වය ඉහළ යනවායි කියන්නේ පිටට තාපය පිට කරනවා කියන එක නේද? ද්‍රාවණයේ උෂ්ණත්වය ඉහළ යනවා. ද්‍රාවණයේ උෂ්ණත්වය ඉහළ යනවා කියන්නේ එළියට තාපය දෙනවා. පිටින් තාපය උරා ගන්නවා නම් ද්‍රාවණයේ සිසිල් වෙන්න බෑ. මං ඇල්ලුවාම අතර සිසිලසක් දැනෙනවා. ඇයි ඒ? පිටින් තාපය උරා ගන්න නිසා. හැබැයි මේකේ උෂ්ණත්වය ඉහළ යනවා. උෂ්ණත්වය ඉහළ යනවා කියන්නේ තාප 10යි. තාපය එළියට පිට කරනවා. තාප 10යි නම් ප්‍රතික්‍රියක සතු ශක්තියට වඩා ඵල සතු ශක්තිය අඩුයි. ඇයි ඒ? තාපය එළියට පිට කරලානේ. තාපය එළියට පිට කරලා. දැන් මෙහෙමනේ ප්‍රතික්‍රියක සතුව යම් ශක්තියක් තිබුණා. ඒ ශක්තියෙන් යම් ප්‍රමාණයක් එළියට නිදහස් කළා. හරිද? ඒකෙන් තමයි ද්‍රාවණයේ උෂ්ණත්වය ඉහළ ගියේ. මෙන්න ඵල ලැබුණා. මෙහා සතුව ජූල් 100ක ශක්තියක් තිබුණා. එළියට 20ක් පිට කළා. දැන් ඵල සතුව ශක්තිය කීයද? ජූල් 80යි. අන්න ඕක තමයි කන්සෙප්ට් එක. එතකොට එහෙමනම් මේ තාප 10ක ප්‍රතික්‍රියාවක විදිය. එහෙනම් ප්‍රතික්‍රියක සතුව තමයි වැඩි ශක්තියක් තියෙන්නේ. ඵල සතු ශක්තිය අඩුයි. කොටසක් තාපය ලෙස එළියට මුදාහරින නිසා. එතකොට මෙතනදී ප්‍රතික්‍රියක මොනවාද? මැග්නීසියම් සොලිඩ් ධන H2SO4 AQ. හරිද? ඊට පස්සේ ලැබෙන ඵල මොනවාද? මැග්නීසියම් සල්ෆේට් AQ ධන H2 gas. හරි. එතකොට මේකට ශක්තිය. මේකේ මෙයා බවට පත් වෙනකොට ශක්තිය එළියට දෙනවා. නැත්නම් තාපය පිට වෙනවා. හරි ගස්සගන්න. හරි. හතත් කතා කරන්නද නැත්නම් පැය කාලක් තියෙනවා වැඩේ. කොහොම පැය කාලක් තියලා ඕක කතා කරමු. හරි. ඉවර වෙච්ච ගමන් කුයිස් එක හැබැයි. එක්තරා නිවසක ආරක්ෂිත ගෘහ පරිපථයක ආකෘතියක් ඉහතින් දක්වා ඇත.
ABC ලෙස දක්වා ඇති උපාංග නිවැරදිව නම් කරන්න. A කියන්නේ මොකද්ද? පටන් ගන්න තැනම තියෙන සේවා විලායකය. B කියන්නේ විදුලි මීටරය. C කියන්නේ ප්‍රධාන ස්විච්චය. නෑ කොටේ. A සේවා විලායකය හරි. B කියන්නේ විදුලි මීටරය. C ප්‍රධාන ස්විච්චය වෙන්නේ නැතිනේ. C කියන්නේ ප්‍රධාන ස්විච්චය. රූප සටහන නම් පොඩ්ඩක් පැහැදිලි මදි. හරි. පොදුවේ ගන්න පුතේ එක්කෝ ඒක විබෙදුම් පෙට්ටිය කියලා. ඒක පොදුවේ ගන්න විබෙදුම් පෙට්ටිය කියලා. සිව්පාංගයේ කාර්ය කුමක්ද? සිව්පාංගයේ විබෙදුම් පෙට්ටිය කියලා ගමු. හරි පොදුවේ. ඊතල එහෙම පොඩි එහෙම වීම් තියෙනවා. ඉතින් ගණන් ගන්න එපා. හරි. එතකොට මෙතන ආනවා සිව්පාංගයේ කාර්ය මොකද? නිවසේ එක් එක් කොටසට විදුලිය බෙදා හැරීම. නිවසේ එක් එක් කොටසට විදුලිය බෙදා හැරීම. නිවස තුල උපපරිපථවල ඇති සජීවීකත් ආරක්ෂා කිරීමේ දාගෙන ඇති විශේෂ උපාංග මොනවාද? ගෙදර වෙන වෙනම කොටසට මොනවාද තියෙන්නේ පුතේ? සිඟිති පරිපථ බින්දින. බ්‍රේකර්. සිඟිති පරිපථ බින්දින. බ්‍රේකර් තියෙන්නේ. සිඟිති පරිපථ බින්දින. මෙම නිවස තුල 60 වෝල්ට් සූත්‍රිකා බල්බ 4ක් දිනපතා සවස් 6 සිට රාත්‍රී 11 වනතුරු දැල්වේ. දැන් මේක කරනකොට මතකයි නේද මං කියා දුන්නා කොහොමද කරන්න කියලා. වෙන වෙනම ලියන්න මේ ටික. උදේ මේ පාඩම හොඳටම කළා. හොඳේ ගෙදර මං එක එක තැන්ට ගිහිල්ලා කොටස් ටික පවා පෙන්නලා කළේ. හරි. එතකොට නිවසේ 60 වෝල්ට් සූත්‍රිකා බල්බ 4ක් ලියන්න මේක. 60 වෝල්ට් සූත්‍රිකා බල්බ 4ක් 6 සිට 11 කියන්නේ 7 8 9 10 11 පැය 5ක්. පැය 5ක්. ඊට පස්සේ දැල්වේ. මෙම නිවසේ මාසික විදුලි බිල ගණනය කිරීමේදී යොදාගත හැකි දත්ත දෙකක්. මෙම නිවසේ වාර්ෂික විදුලි බිල ගණනය කරනකොට දත්ත දෙක මොකක්ද පුතේ? හරි අවශ්‍ය කරන්නේ වැය වූ වොට් ගණනයි වැය වූ වොට් ගණනයි ඒ වගේම ක්‍රියාත්මක වූ නැහැ විදුලි උපාංගයේ වොට් ගණනයි එම විදුලි උපාංගයේ ක්‍රියාත්මක වූ පැය ගණනයි. විදුලි උපාංගයේ වොට් ගණනයි විදුලි උපාංගයේ වොට් ගණනයි ඒ කියන්නේ කාර්යක්ෂමතාවය කොච්චරද කියලා. ඊළඟට විදුලි උපාංගයේ ක්‍රියාත්මක වූ පැය ගණනයි. හරි නේද? කිලෝවොට් පැය වලින්නේ අපි දෙන්නේ. එතකොට අපිට වොට් ගන්න ඕනේ. විදුලි උපාංගයේ වොට් ගන්න ඕනේ. ක්‍රියාත්මක වූ පැය ගන්න ඕනේ. ඊට සඳහන් කළ නිවසේ මාසික විදුලි ඒකක ගන්න අඩු කර ගැනීමට ඔබ යෝජනා කරන්නේ කුමක්ද? හරි සූත්‍රිකා බල්බ වෙනුවට මොනවාද? කාර්යක්ෂමතාවයෙන් වැඩි LED විදුලි බබළු භාවිතය. සූත්‍රිකා බල්බ වෙනුවට කාර්යක්ෂමතාවය වැඩි LED විදුලි බබළු භාවිතය. සූත්‍රිකා බල්බ වෙනුවට කාර්යක්ෂමතාවය වැඩි LED විදුලි බබළු භාවිතය. නිවසේ 230 වෝල්ට් 50 හර්ට්ස් සැපයුම යොදාගෙන විදුලි හීටරයක් මගින් ජලය ග්‍රෑම් 500 රත් කරනු ලබයි. විදුලි හීටරයේ ජවය 1380යි වෝල්ට් නම් හීටරයේ දගරය තුලින් ගලා යන ධාරාව අහනවා. ඉතින් මේ 230 වෝල්ට් 50 හර්ට්ස් විදුලි සැපයුම යොදාදී විදුලි හීටරයක් මගින් ජල ග්‍රෑම් 500 රත් කරනවා. විදුලි හීටරයේ ජවය තියෙනවා 1380යි වෝල්ට්. ඉතින් මේකට දාන්න මොකද? P සමානයි VI. P දීලා තියෙනවා 1380යි ක්ෂමතාවය වෝල්ට් සමානයි. V වෝල්ටේජ් එක දීලා තියෙනවා 230 වෝල්ට්. I ධාරාව. මේ පැත්තත් බෙදන්න පුතේ 230 වෝල්ට් ගේ. මේ පේපරෙන් නම් සුපිරි නේද? මේ පැත්තත් බෙදන්න 230 වෝල්ට්. මෙයාට මෙයා කැපෙනවා. කැපෙනවා ඇති පුතේ මේක. මේ කැපුණාම කීයද ආවේ? 23 වරක් 4යි 6ක් ආවද? 6යි 6. හරි. I සමානයි 6 ඇම්පියර්. ඊළඟට ජලය සෙල්සියස් 20 සිට 100 දක්වා රත් වීමට මිනිත්තු 3ක් ගත වුණාලු. හීටරය මගින් වැය කළ විද්‍යුත් ශක්තිය ගණනය කරන්න. හීටරය මගින් වැය කළ විද්‍යුත් ශක්තිය. එතකොට මොකද්ද? E සමානයි VI T දාන්න පුළුවන් නේ. වැය වූ විද්‍යුත් ශක්තිය වයි. එතකොට V වෝල්ටේජ් එක 230යි. ගලා ගිය ධාරාව ඇම්පියර් 6යි.
මේක ක්‍රියාත්මක වූ කාලය හරි ක්‍රියාත්මක වූ කාලේ මිනිත්තු 3යි. මිනිත්තු 3යි නම් තප්පර කරන්න. හරි. එතකොට එනවා 230 වැඩි කිරීම 6 වැඩි කිරීම 3 වැඩි කිරීම 60යි ජූල්. 6 වරක් 6 36යි. 36 වැඩි කිරීම 3 වරක් 3 9යි 3 වරක් 2 6යි. 9 වරක් 6 48යි. sorry 54යි. වැරදුනා. 54යි 5ක් ඉතුරුයි. 9 වරක් 3 27යි. 27යි 5යි 32යි. 6 වරක් 6 36න් අය 3ක් ඉතුරුයි. 6 වරක් 3 18යි 3යි 21යි. 4යි 6යි 2යි 8යි 3යි 1යි 4යි 2යි 84යි 0.2යි ජූල්. ජලය මගින් උරාගත් තාපය ගණනය කරන්න. ලබාගත් හෝ පිට කළ තාපය Q සමානයි mc θ. M ස්කන්ධය ජල ස්කන්ධය ග්‍රෑම් 500යි කිලෝග්‍රෑම් කරන්න 1000න් බෙදන්න. ජලයේ ඝනත්වය sorry C ඊටාද 4200යි J kg ඍණ 1 C ඍණ 1 ඊට උෂ්ණත්ව වෙනස P නම් කියන දයක 20 සිට 100ට 20 ඉඳලා 100 නම් සෙල්සියස් 80යි නේද උෂ්ණත්ව වෙනස. මම ගෙලින්ම දැම්ම පුතේ පොඩි උන් නෙමෙයිනේ දැන් 20 සිට 100ට උෂ්ණත්වය වැඩි උනේ එහෙනම් සෙල්සියස් 80යි. මෙයාට මෙයා සමානයි 8 වරප්පා 40යි 4 වරක් 2 8යි 4 වරක් 4 16යි 168යි 0.2යි ඊට AB වලින් ලැබුණ අගයන් අතර වෙනසක් ඇතිවන්නේ කුමක් නිසාද? හරි පුතේ මෙතන මොකද්ද හීටරය මගින් ලබා දෙන තාපය සම්පූර්ණයෙන්ම ජලය ලබාගත් තාපයට සමාන වෙන්නේ නැහැ. ඇයි ඒ? බාහිර පරිසරයට තාපය නිදහස් වීම ඇයි ශක්තිය අපතේ යන කොටසක් තියෙනවා. භාජනයේ රත් වීම සඳහා තාපය වැය වීමත් හරි බාහිර පරිසරයට තාප ශක්තිය නිදහස් වීමත් නිසා. හරි බාහිර පරිසරයට තාපය නිදහස් වීමත් භාජනයේ රත් වීම සඳහා තාපය වැය වීමත් නිසා. බාහිර පරිසරයට තාපය නිදහස් වීමත් භාජනයේ රත් වීම සඳහා තාපය වැය වීමත් නිසා. හරි ඊළඟට විදුලි බල්බයක නිකුත් වන ආලෝක කදම්බය ආලෝකය අඩුවීමකින් තොරව ඈතට ගෙන යාමට සකස් කරන ලද උපාංගය යොදාගත හැකි බව ආසිසුවේ පවස. බීලස් දක්වා ඇත්තේ මොකද්ද? කොවම්බි ප්‍රකාශ තන්තුවන්නේ ප්‍රකාශ තන්තුව. B තුලදී ආලෝකයේ සිදුවන සංසිද්ධිය පූර්ණාභ්‍යන්තර පරාවර්තනය. Q නැමැති කෙලවර වෙනත් කාමරයක් ආලෝකවත් කිරීමට යොදා ගැනීමට අපේක්ෂා කරේ. මෙහිදී y ලෙස දක්වා ඇති කෙලවර උපාංගයේ ඇති උපාංගය භාවිතා වන වෙනත් අවස්ථාවක් නම් කරන්න. y ලෙස දක්වලා තියෙන්නේ අවතල කාචයන් නේද? y ලෙස දක්වලා තියෙන්නේ අවතල කාචයන්නේ. ඒතර අවතල කාචය අපි පාවිච්චි කරන අවස්ථාවක් මොකද්ද පුතේ? අවිදුර දෘෂ්ටිකත්වයට පිළියම් යෙදීම සඳහා S කණ්ණාඩි. අවිදුර දෘෂ්ටිකත්වයට පිළියම් යෙදීම සඳහා S කණ්ණාඩි. අවිදුර දෘෂ්ටිකත්වයට පිළියම් යෙදීම සඳහා S කණ්ණාඩි. නාභිදුර සෙන්ටිමීටර් 3ක් වූ අවතල දර්පණයක දර්පණයේ සිට 4.5 සෙන්ටිමීටර් දුරින් තබන ලද වස්තුවක සෑදෙන ප්‍රතිබිම්බය අහනවා. මරු පේපරේ. ඉවරයක් නැහැ. හරි. එතකොට මෙතන F මෙතන C මෙතන වස්තුව තියෙන්නේ. දැයිලි වාදන්නා මෙතන වස්තුව ෂෝට් නෝට් එක දීලා තියෙන්නේ. F ආ C අතර වස්තුව නම් C ට එහායින් ප්‍රතිබිම්බය එන්න ඕනි. එන ඇඳලා බලන්න. ඕම ආපු එක F හරහා යනවා. F හරහා යනවා. ඊළඟ එක මෙතෙට සමාන්තරව ආපු එක ඕන කමක් නැතුව ඇඳ වගේ වන් එක නේද? හරි. P ලක්ෂය වෙත යොමු වී පැමිණෙන ආලෝක කිරණය මොකද වෙන්නේ? P ලක්ෂය වෙත යොමු වී පැමිණෙන ආලෝක කිරණය ප්‍රධාන අක්ෂයත් එක්ක හදන කෝණයට සමාන කෝණයක් සාදමින් යනවා. ඒතර පුතේ ඔයාට මේ කෝණ දෙක සමාන කරගන්න මොකද මං කිව්වේ? මෙන්න මේ උසයි මේ ගිය සතිය කරපු පාඩම මේ උසයි සමාන කරන්න කිව්වා. දැන් එතකොට මෙතන ඒ ලක්ෂය හරහා ගන්න ඊතලේ. මෙන්න මෙහෙ එකතු වෙනවා. හරි. එතකොට
යටිකුරු විශාල තාත්වික ප්‍රතිබිම්බයයි ලැබෙන්නේ. යටිකුරු විශාල තාත්වික ප්‍රතිබිම්බයක් ලැබෙනවා. යටිකුරු විශාල තාත්වික ප්‍රතිබිම්බයක් ලැබෙනවා. හරි. ප්‍රශ්න දෙකක් ඉතුරු වුණා. අපි මේ දෙක කතා කරමු පුතේ සිකුරාදට. තව විනාඩි 4ක් විතර තියෙන ක්විස් එකට. හරි. ඔහොම මම පුතේ කට්ටියම ඔහොම ක්විස් එකට සෙට් වෙන්න. හරිද? විනාඩි 5කින් 10කින් විතර දාන්න මත චුට්ටක්ෙන් බීලා ඉල්ල ඔහොම සෙට් වෙන්න. අනේ ඒක මග අරින්න එපා දරුවෝ. ඒක මග අරින්න එපා කියන්නේ අපි මහන්සි වෙනවානේ. මහන්සි වෙලා දැන් මේ දවස් ටිකෙත් ටිකක් වැඩිපුර මහන්සි වෙනවා හේතුව මේ දැන් තව මාසෙකමාරකට වැඩසටහනක් හදන්න උනානේ. එතකොට ඒකත් එක්ක තව චුට්ටක් මහන්සි වෙනවා. හරිද? ඉතින් ඒ නිසා ඔයගොල්ලොත් එහෙම මහන්සි වෙන්න. එතකොට ප්‍රතිඵලය දැන් මම මේ පේපර් එහෙම පුතේ දැන් අර ඉස්සෙල්ලා කළා වගේ ඕනමට වඩා මේක අස්සේ දඟලගෙන ප්‍රශ්න වලට යන්නේ නැහැ. දැන් ඔයා කරන්න ඕනේ. කරලා බැරි තැන් ටික තමයි දැන් හදා ගන්න ඕනේ. හරි මේවා ප්‍රශ්න අරගෙන පැය ගණන් විස්තර කරන්න වෙලාවක් නැහැ දැන්. පේපර්ස් කරමින් යන්න ඕනේ. එතකොට අලුත් දේවල් හම්බෙන්න තැන්වලදී කියන්න. කරපු දේවල්ම නැවත කියනකොට අපහු ඒව වැඩි විස්තර කර කියන්නේ නැහැ. දැන් උදාහරණයක් සාන්ත්‍රණය වෙන එක නැවත මං කරලා වැඩක් නැහැ නේ. මිශ්‍රණ වීඩියෝ එකක් දුන්නා, ගණන් ටිකක් දුන්නා, ඔක්කොම ටික. හරිද? මවුල ගානක් ආවොත් නැත්නම් කිරණ සටහන හිතන්න. කිරණ සටහන මම දැනුත් ආපුතේ නීති මේවා හරි මෙහෙමයි. එහෙම වුණොත් පුතේ ඔයා මොකුත් කළා නැහැ. දැන් මං ගිය සබුදව් ගන්නපු පාඩම. හරිද? එතකොට මං කිරණ සටහන ඇදලා ෂෝට් නෝට් උත්සාහලා දුන්නා. දුන්නාට පස්සේ අදත් මම මේක මෙහෙමයි නියම දෙකක් තියෙනවා. එකක් ප්‍රධානස්සේ සමාන්තර යන එක මෙහෙම යන්න ඕනි. අනිත් එක පීලක්ෂයට යොමු වෙලා යන එක මෙහෙම යන්න ඕනි. මේ උසට මේ උස බලලා හදාගත්තේ. එහෙම නැවත කියා දෙන්න ඕන. නම් මම ඒ කියන්නේ ඔයා වැඩ කරන්නේ නැහැ. අනේ ඒ කියන්නේ ඔයා වැඩ කරන්නේ නැහැ පුතේ. ඒතකොට ඒ කියන්නේ ඔයාට මේ ප්‍රතිඵලය ගන්න උනන්දුවක් නැහැ. එහෙම වැඩ කරන්න බෑ. මේ අවසාන මොහොත උනන්දු වෙන්න පුතේ. හරිද? අපි වැඩ කළොත් අපිට එච්චරයි. හරි කවුරුත් නැහැ අපේ සර් ඊළඟ දවසේ පේපරේ මොකද්ද? හරි ඊළඟ දවසේ අපි කතා කරමු ඌව පළාතේ දැන් ප්‍රශ්න දෙකක් ඉතුරුනා ඒක මතක් කරන්න. සබරගමුව කළාද පුතේ? නෑ සර්. නෑ සර්. සබරගමුව. හරි ඊළඟ දවස් සබරගමුව. එතකොට සිකුරාදට මට මතක් කරන්න පුතේ ඌව පළාතේ ප්‍රශ්න දෙකයි බහුවර්ණ පොත ඉවර කරන්න. ඒක ඔයගොල්ලෝ පැහැදිලිව මතක් කරගන්න ඕනේ. එතකොට මේ වැඩ ටික ඉවරයි. ටික ඉවර වෙනවානේ. එතකොට පොත් සෙට් එක. හරි. බහුවර්ණ පොත ඉවර කරන්න මතක් කරන්න. ඒ වගේම මේක ඉතුරු ප්‍රශ්න දෙක කතා කරන්න මතක් කරන්න. ඒක සිකුරාදාට එඩිට් කරමු. සබරගම් පළාත් එක ලබන බදාදා වෙනකොට ලැස්ති කරලා තියාගන්න. හරි. එහෙනම් අද අපි ඔහොම පස්සේ නතර කරනවා. හරිද? අද පේපරේ ටිකක් සංකීර්ණයි. හොඳ පේපරේ ටිකක් සංකීර්ණයි. ඔයාලට පොඩි වෙහෙස කර බවක් ඇති. මේ පේපරේ ටිකක් අමාරු. කමක් නැහැ. හරි ඔහොමම දැන් සෙට් වෙන්න ඊළඟට ක්විස් එකට. හරිනේ? උපරිම උත්සාහයක් ගන්න වැඩි ලකුණු ප්‍රාණයක් ගන්න. හරි. ඊයේ ක්විස් එකේ මේ 9 වෙනි ප්‍රශ්නේ පොඩි වැරද්දක් තිබ්බනේ. සමහර විට පුතේ එහෙම පොඩ්ඩක් මට ඊයක නම් ඩබල් චෙක් කරන්න බැරි වුණා. උත්තර බලන්න බැරි වුණා නැවත. එහෙම තිබ්බද දන්නේ නැහැ අත්‍තරම. තාමත් මම බැලුවේ නැහැ ඒක. හරි මං උත්තර ටික පුතේ අපි හරියට ඒ කියන්නේ දුන්නට මාක් කරලා දුන්නට සමහර අවස්ථාවල අපි ඒක අර ප්‍රෝග්‍රෑම් කරනකොට පොඩි අවුල් යනවනේ. එහෙම වුණාද දන්නේ නැහැ. මම පොඩ්ඩ බලන්න මොකක් හරි වැඩ දෙනවා මවගේ අඩුපාඩු ටිකක් තිබිලා හැදුවා. හරි අපි ඒක අහුවෙන්න නැති. බලමුකෝ. හරි. පුතේ එවනම් අද ඒක බලන්න. එහෙම මොනවා හරි අඩුපාඩුවක් තිබ්බොත් ගැටලුවක් නැහැ. අපි ඒක හරියට ගමු. හරි. මම පේපර්ස් ටික සාකච්ඡා කරනවා. ඔය බහුවට ටික කොහමද හොඳේ? හරි. එවනම් හැමෝටම අයිබෝන් වෙලා නැති නිසා රක් ගන්න අවස්ථාව හොඳේ. මාස් දිනේ පුතේ උත්තරණයි සිකුරාදා රාම්. Thank you sir. Thank you sir. 11:40ට එන්න පුතේ 11:40ට. Thank you sir. සර් ලින්ක් එකක් කියනවාද ඒකට? Thank you sir. ලින්ක් නෑ ටෙලිග්‍රෑම් ගෲප් එක මේ බලන්නකෝ අද දෙන්නේ ජීවිතේ පළනියතට. හරි ටෙලිග්‍රෑම් ගෲප් එකට ලොග් වෙන්න.